පිරිත් සජ්ජායනය පිළිබඳව අපේ රටේ හැම දෙනාටම තියෙන්නේ බොහෝ උනන්දුවක්. විශේෂයෙන්ම උපද්‍රව සහිත කාලවලදී ඒ වගේම ශාන්තිය සහනය හිතට ඕනෑවන මොහොතකදී පිරිතේ ගොඩනැගෙන බලය එක්ක එකතු වෙන්න, එකමුතු වෙන්න අපේ රටේ බෞද්ධයෝ උනන්දු වෙනවා. සුබ කටයුතු ආරම්භ කරන තැනදී, ඒ වගේම සුබ නිමිති අවශ්‍ය තැනදී පිරිත් සජ්ජායනාවේ බල සම්පන්න බව පිළිබඳව හිතෙනවා. ඒ වගේම උදාසන දවස පටන් ගන්නත්, ඒ වගේම රාත්‍රිය වෙනකොට දවස අවසන් කරන්නත් පිරිතේ බල සම්පන්න බව ආශිර්වාදාත්මකව ළඟා කරගන්න බොහෝ දෙනා උනන්දුවක් දක්වනවා. අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා පිරිත් සජ්ජායනය පිළිබඳව. එහි මූලික අදියරේ සාකච්ඡාව නිමා කරනකොට අපි ඔබට පැවසුවා එහි දෙවන පියවර වශයෙන් පිරිත් බලය පිළිබඳව, පිරිතේ අනුහස් පිළිබඳව, ඒ වගේම තවත් සුවිශේෂ කාරණා පිළිබඳව ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ නැවතත් සාකච්ඡාවට බඳුන් කරනවා කියලා. ඒ පොරොන්දුව පිට අපි අදත් ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා පිරිත් සජ්ජායනය පිළිබඳවම සාකච්ඡා කරන්න. ඒ සඳහා වැඩමවා වදාළ ඉන්ද්‍රාගාරයේ ශ්‍රී ජේතවනාරාමාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්ද්‍රාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව මහත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මාවත් ආයුබෝවන් කියලා මම ගෞරවයෙන් පිළිගන්නවා. හාමුදුරනේ, අපි නතර කරේ පසුගිය වැඩසටහන පිරිතේ ස්වර මාධුර්ය පිළිබඳව සාකච්ඡා කරමින්, ඒ වගේම ශාස්ත්‍රීයව පිරිත අධ්‍යයනය කරමින් අපි මේ වැඩසටහනට සමාප්තිය දුන්නා. මේ අර ශ්‍රද්ධාවේ ගුණය පිරිත තුල කොහොමද රැඳෙන්නේ, රඳවන්නේ කියන කාරණාවෙන්ම අපිට පුළුවන් සාකච්ඡාවට ආරම්භයක් ගන්න. ඔව්, අපේ ආචාර්ය අරුණ කීර්ති ගමගේ මෙතුමාගෙන් අවසරයි. වජිර මහත්මයාත් තෙරුවන් සරණයි සෑම දිනකටම පිරිත් පොත් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පිරිත් පොත් වහන්සේ කොච්චර ශ්‍රද්ධාවෙන්ද සජ්ජායනා කරන්නේ, පාවිච්චි කරන්නේ. කිසි දවසක මහ පිරිත් පොත් වහන්සේ බිම තියන්නෙත් නැහැ. මහ පිරිත් පොත් වහන්සේ පිරුවටයකින් ආවරණය කරලා තමයි මහ පිරිත් පොත් වහන්සේ අපි රැකගත්තේ. මහ පිරිත් පොත් වහන්සේ සජ්ජායනා කරනකොට නවත්තන්න ඕන තැන් යති පිළිබඳ පිරිත් පොතේ සටහන් වෙනවා. පිරිත් කියලා කියන જાතිය උගන්වන්න බෑ, පුරුදු කරන්නට ඕන. දැන් අපි අධ්‍යාපනයේ ක්‍රම දෙකක් තියෙන බව වටහා ගන්නට ඕන. එකක් තමයි උගන්වන එක, අනිත් එක පුරුදු කරන එක. පුරුදු කරන ඒවා උගන්වන්න බෑ, උගන්වන්න පුළුවන් ඒවා පුරුදු කරන්නත් පුළුවන්. අධ්‍යාපනයේ පිළිබඳ චරණ වැඩසටහනක් අපි කළා. ඒකේ අපි ලස්සනට ඒවා සාකච්ඡා කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. මේ පිරිත් පොත් වහන්සේගේ සජ්ජායනා කරන ස්ථානවල හරීම පැහැදිලි ලෙස නවාතැන් සටහන් කරලා තියෙනවා. නවත්තන තැන් සඳහන් කරලා තියෙනවා. ඒවා විරාම ලක්ෂණ සහිතව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අර කියාපු ස්වර මාධුර්යය නොකඩ කොට රකින්නට පිළින දීලා තියෙනවා. අපි මේ තාල වෙනස් කරන්නේ නැතුව සජ්ජායනා කරනවා. කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා කියද්දි මේ සජ්ජායනා තාලයෙහි තියෙනවා ස්වර මාධුර්ය රැකෙන්නත් ඕනේ, හැබැයි ගීත ස්වරයට නොයන්නත් ඕනේ, ශ්‍රද්ධාව රැකෙන්නත් ඕනේ. මම කිව්වොත් මෙන්න මෙහෙම. යානීද භූතානි සමාගතානි
බුම්මානිවායා නිව අන්තලික්කේ කිව්වහම වැරදි. මෙහෙම කිව්වොත් යානීධ භූතානි සමාගතානි බුම්මානිවායා නිව අන්තලික්කේ කිව්වොත් හරි. දැන් බලපන් දෙකම එක වාගෙන. නෑ දෙකම එක වාගේ නෙවෙයි. යානීද භූතානි කිව්වහම එකක්, යානීද භූතානි කිව්වම තව එකක්. මහ ප්‍රාණය මහ ප්‍රාණයශී ශබ්ද කරන්නට අවශ්‍යයි. කරණීය මත්ත කුසල කිව්වහම එකක්, කරණීය මත්ත කුසල කිව්වහම එකක්. ඒ වගේම තමයි මේ සූත්‍ර සජ්ජායනාවල තියෙනවා එක දිගටම සජ්ජායනා කරගෙන ගිහිල්ලා එක පාරට නවත්තලා ඉන්දෝ සෝමෝ වරුණෝච කියලා ගන්න ඕන තමයි. ඒ එහෙම තැන් ඇයිද එහෙම කිව්වේ? මොකක්ද එහෙම කියන එකේ ශාස්ත්‍රීය පදනම කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ශාස්ත්‍රීය පදනමක් නැතුව නෙමෙයි එහෙම කියන්නේ. ඒක නිසා කතමාචානන්ද අනිච්ච සංඥා කියලා නවත්තන්න ඕන. ඉදානන්ද බික්ඛු අරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්කති කියලා නවත්තන්න ඕනේ. එහෙම නවත්තන්න නැතුව දිගට ගියොත් එහෙම ඒක අර්ථ විපර්යාසත් වෙනවා, සජ්ජායනා සම්ප්‍රදායනොත් පිට යනවා. හැබැයි කුමන හේතුවක් නිසාවක් වත් මේක අර ගායනා තාලයට එන්නේ නැහැ. ගායනා තාලයට ආවහම ඒකේ ධර්ම ගෞරවය නැත්තටම නැති වෙලා යනවා. ඒක හින්දා පිරිත් සමහර කෙනෙක් සංගීතය මුසු කරලා ගයලා තියෙනවා බුරුම ආදී රටවල. අපිට අන්තර්ජාලයට ගිහින් බලාපුවාම පේන්න තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඒ ගායනාවලට වඩා සජ්ජායනා තාලයට ඇවිදින්න තමයි අපි සජ්ජායනා කටයුතු කරන්නේ. ඒ එකකින්වත් ධර්ම ගෞරවය නැති වෙන්නේ නැහැ. අපේ අරුණ මහත්තයා විග්‍රහ කරයි ඉන්දනීල වන්න පත්ත සේත කන්ද භාසුරං සත්තු නෙත්ත පංකජාභි පූජිතංග සාතදං. දැන් මේක දිග විරතකින් ප්‍රබන්ධිත බෝධි වන්දනා ගාථාවක්. මේක ඕනේ නම් සින්දු කරලා කියන්න පුළුවන්. මගේ සංස්කෘතික සදාචාර මර්යාදාව සීමාව රැකගන්න ඕනේ හින්දා සමහර ගාථා සින්දු වගේ කියන්න මට බෑ. අරුණ මහත්තයාට පුළුවන්. ඒක හේතුව ලංකාවේ සම්භාව්‍ය ගීතත් තියෙනවා. ඇත්තටම කිව්වොත් ගායත්‍රි වැනි විරිත් වලින් රචිත. ඒක හින්දා මේවා ගීතස්වරයෙන් ගායනා කළ හැකි. එහෙත් ගායනා නොකළ යුතුයි. ගායනා කළ හැකි, ගායනා කළ නොකළ යුතුයි. ඒක හින්දා සංගීත සංධ්වනියක්සේද සංගීතයට අදාළ තාලයක්සේද මේවා ගායනා කිරීමෙන් අර කියපු සජ්ජායනාවට තොරනවා. මම කියන්න හැදුවා ඉස්සර වෙලා සිංගින් ටෝන් සහ චාන්ටිං ටෝන් කියලා දෙකක් තියෙනවා. ඒ සිංගින් ටෝන් එකේදී අවසාන පාරප්‍රාප්තිය වෙන වින්දනය ගන්න පුළුවන්. කවදාක්වත් සාදු කියවෙන්නේ නැහැ. එතකොට අපි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට කී සැරයක් කී විදියකින් කියන්න පුළුවන්ද? නමෝ තස්ස
තස්ස භගවතු අරහතු කියන්න පුළුවන්. තවත් කියන්න බලන්න. නමෝ තස්ස භගවතු කියන්න පුළුවන්. ඒ ඔක්කොම කියද්දී අර සජ්ජායනා තාලේ ඉවර වෙනකොට මෙහෙම වෙන්නේ. මෙහෙම වෙන්නේ. ඒක ඔය වාක්‍යය ඔය විදිහට සංගීතය දාලා රිද්මය වෙනස් කරලා වේගය වැඩි කරලා අධි වේගයකින් ගායනා කිරීමක් සිද්ධ කරොත් එහෙම අපිට ඕන රැඟුමක් ඒකට දාන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා පිරිත් පොත ගෞරව සම්ප්‍රයුක්තව සජ්ජායනා කළ යුත්තක්. මේ උත්තරය සම්පූර්ණ වෙන්න නම් තව එක කරුණක් කිව යුතු තියෙනවා. එහෙම සජ්ජායනා කිරීම කරන්නේ ඇයි? මේකේ හැම තැනම තියෙන ප්‍රාර්ථනා. සෑම සූත්‍රයක්ම ඉවරුණාට පස්සේ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා. වජ්ජ කියන්නේ වචනය. ඔව් වචන. ඒතේන සච්ච වජ්ජේන වචනේන නෙමෙයි සච්ච වජ්ජේන. මේ සත්‍ය ප්‍රකාශයෙන් සොත්තිතේ හෝතු. යහපතක් වේවා. දීඝායු කුමාරයාට සත්‍යක්‍රියා කරලා සෙත් පැතුවා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. දුර්භික්ෂ භය, අමනුෂ්‍ය භය පිරුණු නගරයට රතන සූත්‍රය දේශනා කරලා සෙත් පැතුවා කියලා අපේට පොතේ සඳහන් වෙනවා. තමාව බියගන්වන අමනුෂ්‍යයින්ට සාන්තිය කළා කියලා කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳ වෙන අට කතාවෙහි සටහන් වෙනවා. ඒවා ඔක්කොම ඉතිහාසයක් හැටියට ලංකාවේ අපි පාවිච්චි කරලා තියෙනවා. රජවරු දුර්භික්ෂ කාලවලදී මේ විදිහටම අද දවසේ මේ කොවිඩ් පැන්ඩමික් එක තියෙන කාලේ අපිට රජයෙන් කියනවා රතන සූත්‍රය කියන්නේ කියලා. ඒ වගේ එවකටත් රතන සූත්‍රය දිග්ගට වාහනවල සූත්‍ර සජ්ජායනා කරමින් නගරය වටා ගිහින් පිරිත් පැන් බෙදූ බව සමහර රජ කෙනෙක් කළ බවද සඳහන් වෙනවා. මම කියන්නේ මේ ඉතිහාසයේ පුනරාවර්තනයක් මේ. ඒ හැම තැනකම තියෙන දේවල් හරියට බලන්න. තේරුම නොදැන කියනට වඩා තේරුම දැනගෙන කියන එක හොඳයි. හැබැයි තේරුම දැනෙන්න සිංහලෙන් කියන එක වැරදි. දැන් බලමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සබ්බීතියෝ ඊති කියන්නේ අනුමහත්ය උවදුරු. සබ්බ ඊතියෝ විවජ්ජන්තු සියලු උවදුරු දුරු වෙත්වා. සබ්බ රෝගෝ විනස්සතු සියලු රෝග විනාශ වේවා. මාතේ භවත්තු අන්තරායෝ තේ ඔබට අන්තරායෝ අනතුරු අන්තරාවන් මා භවතු නොවේවා. මා කියන්නේ නොවේවා. මා කියන්නේ නො කියන එක. භවතු වේවා මා භවතු නොවේවා. මා තේ භවත්වන්තරායෝ ඔබට කිසිදු අනතුරක් නොවේවා. සියලු වදුරු දුරු වෙත්වා. සියලු රෝග දුරු වෙත්වා. ඔබට කිසිදු අනතුරක් නොවේවා. සුඛී සුවපත් වූ තැනැත්තෙක් වෙත්වා වේවා. දීඝායුකෝ භව දීර්ඝායුෂයත් වේවා. විශ්වාස කරන්න. පරංගින්ටත් සෙත් පැතුවේ ඒ විදිහට. ඕලන්දක්කාරයන්ටත් සෙත් පැතුවේ ඒ විදිහට. චීනය මහා චීනය කියන රටවල් දෙකට සෙත් පැතුවේ ඒ විදිහට. මේක චීන භාෂාවට පරිවර්තනය කරලා කිව්වොත් අද හොඳයි. චීනෙට සෙත් පතන්ඩම වෙනවා. සියලුම රටවල අයට විතරක් නෙමේ. අර කියාපු කුඩා සත්තුන්ටත් සෙත් පැතුවේ එහෙම. තමාව දෂ්ට කරන්න එන සර්පයින්ට සෙත් පැතුවෙත් එහෙම. අර කියාපු හැකරැල්ල දක්වාම සෙත් පැතුවෙත් එහෙම.
සියලු උවදුරු දුරු වෙත්වා. සියලු රෝග නැති වේවා. මාතේ භවත් ඔබට කිසිදු අනතුරක් නොවේවා. සුවපත් වේවා. දීර්ඝායුෂ ලැබේවා. ඒ විතරක් නෙමෙයි. යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු. වැඳෙනවා. මොකද්ද කියන්නේ? යං දුන් නිමිත්තං කිසියම් ආකාරයක යම් කියන්නේ යම් කිසියම් ආකාරයක දුන් නිමිත්තං දුර් නිමිත්තක් නරක නිමිත්තක් අවමංගලං අවමංගල්‍ය යම් දුන් නිමිත්තං අවමංගලං යෝච අමනාපෝ සකුණස්ස සද්දු සකුණ කියන්නේ කුරුල්ලා අමනා උලම්මෝ බස්සෝ කුරුල්ලන්ගේ සද්ද තියෙනවනේ අපි අකමැති ඔය බස් එක ඇඬුවා කියලා ආන් ඒ වගේ කුරුල්ලෙකුගේ හඬක් නරක කුරුල්ලෙකුගේ සද්දයක් ආවා. සකුණ සද්ද. පාපග්ගහෝ පාපග්‍රහයෙක් හිටියනම් පාපග්ගහෝ දුස්සුපින නරක හීනයක් දැක්කන. අකන්තං දුස්සුපින. අකන්තං දුස්සුපින. අකාන්ත වූ අකාන්ත මනහර නොවූ මනස්කාන්ත නොවූ හිතට සතුටක් නොදෙන සිහිනයක් දුක හිතෙන හීනයක් දැක්කන දුස්සුපිනං අකන්තං බෙල්ල මිරිකනවා වගේ ඇක්සිඩන්ට් වෙනවා වගේ දැක්කන බුද්ධානුභාවේන විනාශමෙන්තු ධම්මානුභාවේන විනාශමෙන්තු සංඝානුභාවේන විනාශමෙන්තු බුදු ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් විනාශ වෙලා යනවා. නක්කත් නක්කත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේසං උපද්දවේ. නක්කත්ත නැකත් ග්‍රහපල යක්ඛ යක්කු භූත මලගියාය ප්‍රේතමා භූත නක්කත්ත යක්ඛ භූතං පාපග්ගහ පාපග්‍රහය නිවාරණ සියල්ලංගේම දෝෂ නිවාරණය වෙලා පරිත්තස්ස ආනුභාවේන පිරිතෙහි ආනුභාවයෙන් පරිත්තස්ස ආනුභාවේන හන්තු හන්තු කියන්නේ නැති වේවා වෙනසේවා තේසං උපද්දවේ ඔවුන්ගේ ඔබගේ සියලුම දොස් දුරු වේවා. මේ ප්‍රාර්ථනාව කරන්න මොන මහා කරුණාවක්ද. ඒක ගායනා කරන්න බෑ. ඒක සජ්ජායනාවක්. ඒක නිසා මේක උදේ හිට රෑ වෙනකන් රෑ හිට එල්ලි වෙනකන් කියන්න ඕන එකක්. පස්සේ කතා කරමු. එක පිරිත මොන වටද දේශනා කරේ මොන වටද අපි සංස්කෘතිය විසින් පාවිච්චි කළේ යම් යම් පිරිත්වල විශේෂතා තියෙනවා. සමස්තයක් වශයෙන් අපි පූජනීය වූද ආර්ය මාර්ගයේ ආශීර් සූචක වූද ජාතික සංස්කෘතික ග්‍රන්ථය හැටියට තමයි පාවිච්චි කරන්නේ. මහ පිරිත් පොත් වහන්සේ. ඔව් පිරිත් පොත් වහන්සේ පිරුවානා පොත් වහන්සේ වන්දනීයව පරිහරණය කරන ජාතියක් අපි. විශේෂයෙන් බෞද්ධයෝ අතිමහත් ශ්‍රද්ධාවෙන් අතිමහත් ගෞරවයෙන් පිරිත් පොත වන්දනා කරනවා. පිරිත් සජ්ජායනාවන් ශ්‍රවණය කරනවා. ඉමහත් ශ්‍රද්ධාවෙන්. දැන් අපි පිරිත කියලා ගත්තාම පසුගිය වැඩසටහනේ අරුණ මහත්මයා අපි මේ පරිත්ත කියන වචනේ ඊටාම ලස්සනට ඔබතුමා අපිට විග්‍රහ කරලා දුන්නා වගේ මේ ඉන්දු ආර්ය වර්ගයාගේ ඉඳලා දෙවි දේවතා ආශිර්වාද ලබා ගන්න භක්තිමත් ගායනාවන් සිද්ධ වෙලා තිබෙනවා ප්‍රාග් බෞද්ධ යුගයේ. එතකොට මේ පිරිත් සජ්ජායනය ඊට වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ සම්ප්‍රදායෙන් පිරිත් සජ්ජායනාව බුදුහාමුදුරුවෝ වෙනස් කරේ කොහොමද? දැන් වේද වගේ උපනිෂද් ගායන දෙකම පටන් ගන්නේ ඔය දෙවිවරුන්ට මේ යාඥා කරමින් ඒගොල්ලන්ගේ ප්‍රසාදය දිනා ගනිමින්. දැන් දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් අතර්ව වේදයේ සමහර කොටස් වලටත් සහ උපනිෂද් වලටත් පොදු ඒගොල්ලන්ගේ එකක්
මුලදිම පටන් ගන්නවා නිකන් දෙවිවරු ගැන කරන ඉල්ලීම් තියෙන. ඕම් භද්‍රං කරණේ බිහි සෘණුයාම දේවාහ භද්‍රං පශ්‍යේමාක්ෂිබිර්යජත්‍රාහ ස්ථිරයේ රංගයිස්තුෂ්ටුවාං ශස්තනුබිර්වශේම දේවහිතං යදායුः ස්වස්තින ඉන්ද්‍රෝ වෘද්ධස්ත්‍රවාහ ස්වස්තිනः පූෂා විශ්වවේදාහ ස්වස්තිනස්තාරුක්ෂෝරිෂ්ඨනේමිः ස්වස්තිනෝ බ්‍රහස්පතිර්දධාතු ඕම් ශාන්ති ශාන්ති ශාන්තිහි ඒක පරම්පරාව ඕකේ දෙවිවරු ගැනමයි තියෙන දිගටම ඉන්ද්‍ර අරිෂ්ඨනේමි ඔය දෙවිවරුන්ගෙන් කියනවා අපි රැකලා දෙන්න ආප්‍යායන්තු මමාංගානි වාක් ප්‍රාණශ්චක්ෂුः ශ්‍රෝත්‍ර මතෝ බලමින්ද්‍රයානි ච සර්වාණි सर्वं ब्रह्मोपनिषदं माहं ब्रह्म निराकुर्यां मामा ब्रह्म निराकरोत् अनिराकरणं मस्तु अनिराकरणं मेस्तु तदात्मनि निरतेय उपनिषत्सु धर्मास्ते मयि सन्तु ආයිත් ශාන්ති පාඨේන ච මේ වගේ නිතරම ආයාචනා වල් තියෙනවා. අපේ සුත්ත නිපාතේ එනකොට 38ක වග්ග වගේ කියනකොට කියනවා ඔහොම ඉල්ලන්න එපා. බුදුහාඳුරු කියන්නේ එහෙම ඉල්ලන්නේ නැහැ. දැන් මේක මේ වේද සජ්ජායන හරි හොඳයි. ඒ Hindu බැතිමතුන්ට ඒ අයට ඒවා බොහොම අර්ථවත් ඒවා. අපි ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. අපේ පරිත්‍රාණ වල ඔහොම පිළිසරණ ඉල්ලීම් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආරෝග්‍ය වගේ දේවල් ප්‍රාර්ථනා කරාට හම්බ වෙන්නේ නැහැ. නිතරම තමන් කිසියම් කැපවීමක් කළා ඒකට හරියන ප්‍රතික්‍රියාව තමයි අපේ සූත්‍ර දේශනාවලින්. ඒ සූත්‍ර දේශනාවලින් ගත්තු දේවල් තමයි මේ එන්නේ. දැන් අපි දකිනවා කන්ද පරිත්ත. දැන් එතන මොකද්ද කියන්නේ? කන්ද පරිත්තේදී අපි ඊහති කතා කර කලින් නේද? වැඩසටහනේදී කන්දවලදී කරන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා මෛත්‍රියක් දෙනවා. මොකද්ද? අපාදකේහි මේ මෙත්තං. මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තම් බහුප්පදේහි මේ. දැන් එතකොට මෛත්‍රී අපි පතුරවනවා ඊළඟට අපි යමක් පතනවා. දැන් ගැන කකුල් ඇති කකුල් නැති කකුල් දෙකක් තියෙන කකුල් හතරක් තියෙන හුඟක් කකුල් තියෙන ඔක්කොම ඇතුළත් වෙන්නේ නැති සත්වයක් නැහැනේ. අපි ඉස්සලා බලවේගයක් අපෙන් පිට කරනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට කියනවා මාමං අපාදකෝ හිංසි. මට අර කකුල් නැති කට්ටිය මට හිංසා කරන්න එපා. ඔහොම කියලා ඊට පස්සේ මෛත්‍රිය ප්‍රයෝජනට ගන්න. අපි ඉස්සලා පතුරනවා ඊට පස්සේ අපි අනිත් පැත්ත ඒකේ. දැන් අපි දකිනවා ඔය සූත්‍ර 7 අපි අතිරේක සුත්තානි කියලා කලින් වැඩසටහනේ සාකච්ඡා කළා. අතිරේක සූත්‍රවල එනවා මේ මෛත්‍රී බලයෙන් උතුම් අයගේ ශක්තියෙන් අජීවී පරිසරය විතරක් නෙවෙයි සතුන් පවා দমনය වෙන හැටි ඔය මහා සමය සූත්‍රේ. දැන් මේ මහා සමය සූත්‍රය කියනවා දැන් කවුද මේ සාකච්ඡාව යන්නේ? කපිලවත්තුස්මින් මහාවනේ මහතා බික්කු සංඝේහි සද්දින් පංචමත්තේහි බික්කු සතේහි සබ්බේහි වරහන්තේහි. රහතන් වහන්සේලා 500ක්. ඉතින් බුදුහාමුදුරුවෝයි 501යි. දෙන කපිලවත්තුස්මින් මහාවනේ. දැන් මේ කැලේ තියෙන සාකච්ඡාව 501ක් රහතන් වහන්සේලා කෙලස් පොදක් නැහැ. බුදුහාමුදුරුවෝත් රහතන් වහන්සේ කෙනෙක් විදියට ගන්න පුළුවන්. ඇයි විශේෂ බලතල තිබුණාට අහංහි අරහා ලෝකයේ කියලා ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ තමයි මහා වග්ගපාලීදී ප්‍රකාශ කරන්නේ. මේ 501 දෙනාගේ කිඹුල්වත් නුවර ඒ මහා වනාන්තරයේ සාකච්ඡාව බලන්න දසහිච ලෝක ධාතුහි දේවතා යේ භුයේන සම්නිපතිතා හොಂತಿ භගවන්තං දස්සනාය බික්කු සංඝංච. විවිධ ලෝකවලින් දෙවිවරු ඇවිල්ලා බලන් ඉන්නවා. මොකද මේ හොඳ සාකච්ඡාවක් යන්නේ 501ක් මනසෙන් මෛත්‍රිය මිදෙන්නේ. මෛත්‍රී චින්තා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කොයි කර්මයක් පිරිසිදුයි. දැන් මේක දෙවිවරුන්ට හිත කරයි. අපි දකිනවා මහා සමය සූත්‍රය ආරම්භයේදී ඒ දෙවිවරු ඇවිල්ලා කියනවා අඩේ මෙන්න මෙහෙම වැඩක් වෙනෝනේ ඈ අපි ගිහිල්ලා පච්චේක ගාතම් වාසෙය්‍යාම් අපි ඔක්කොම එකතු වෙලා එක නෙමෙයි අපි වෙන වෙනම ගාථා කියමු. දැන් බලන්න මහා සමය සූත්‍රය පොඩ්ඩක් අරන් බලන්න. ඒකේ තියෙනවා දැන් මේ මුල ඉඳලාම එක එක දෙවිවරු ඇවිල්ලා කියපු ගාථා පච්චේක ඊළඟට කියනවා මේ දැන් මේ සමහරු කියන බුදුහාමුදුරන්ගේ සහ රහතන් වහන්සේලාගේ නිකලස් බව චෙත්වා කිලං චෙත්වා පලිගං ඉන්ද කීලං ඌ හච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුධන්තා සුසුනාගා මේ හාමුදුරුවරුන්ගේ ලස්සන කියන්නේ
හරිම ලස්සනයි. දැන් මෙහෙම ප්‍රශංසා ලැබමින් ඉන්නකොට තව යොදවි කෙනෙකුට ඉන්නම බැරි වෙනවා. එයා කියනවා සිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා. දැන් සිලෝක කියන වචනේ සංස්කෘත ශ්ලෝක හාමුදුරනේ. සංස්කෘත ශ්ලෝක කියන වචනේ මගේ දැනට තියෙන දැනුමේ හැටියට පාලි ත්‍රිපිටකේ ශ්ලෝක කියලා සිලෝක කියන තේරුමෙන් යෙදෙන තැන් දෙකයි. ඔය එකක් මහා සමය සූත්‍රය අනිත් එක ජාතක පාළි එක තැනක. මොකද සිලෝක කියන වචනේ වෙන තැන් වල යෙදෙනවා. ඒවයි තේරුම නම්බු ප්‍රශංසා කියන එක. දැන් මෙතන තියෙන්නේ සිලෝකයක් ශ්ලෝකයක් කියන්නම් කියන එකේ පාලි ස්වරූපේ. සිලෝක මනුකස්සාමි අත්ත බුම්මා තදස්සිතා යේසිතාගේ රි ගබ්බාරං පහිතත්තා සමාහිතා අක්ෂර 8යි. හරි ලස්සනයි. එක පත්‍යා වක්ත්‍ර කියන මංගල සම්මත තාලය අමුතු ඡන්දස් જાතියක් මේක හඳුන්වන්නේ. යුජෝර්ජේන සරිත් භර්තු පත්‍යා වක්ත්‍රම් ප්‍රකීර්තිතම්. මහා භාරතයේ හුඟක් ලියවෙන්නේ පත්‍යා වක්ත්‍ර වලින්. රාමායනයේ ලියවෙන්නේ පත්‍යා වක්ත්‍ර කියන ඡන්දස් වර්ගය. මහා වංශයේ ලියවෙන්නේ හුඟක් එහෙමයි. අපේ පාලි ත්‍රිපිටකයේ තියෙන හුඟක් පද්‍ය පත්‍යා වක්ත්‍ර කියන වර්ගය. දැන් මේ දකින්නේ ආමුදුරුන්ගේ පෙරලන් ඉන්න පිටුවේ තියෙන සිලෝක මනුකස්සාමි මට පේනවා. දැන් මේ හොඳ වැඩේ බලන් ඉන්න බැරුව දැන් දෙවිවරු කැමති කට්ටිය බලන් ඉන්න මාරයට ඉන්න බෑ. ඒගොල්ලන්ට පොඩ්ඩක් කර තියෙනවා මේ හොඳ වැඩක් කරනව බලන් ඉන්න බැරි ගතියක් තමයි මාරයට තියෙන්නේ. මාරයාගේ හැටියේ ඒ කාලේ නේද? ඒ කාලෙත් දැනුත් එහෙම තමයි. ඉතින් මාරේ අපි මාරේ වගේ කියන්නේ එහෙමයි. ඒ කාලේ ඊළඟට කියනවා මේ ඒත ගන්හත බන්දත අල්ලලා ගණෙව් බඳපියව් රාගේන බද්ද මත්තුව සමන්තා පරිවාරයේත. සමන්තා කියන්නේ හාත්පසින්. වට කරපියව් හාත්පසින් ඇම්බුස් දාන්න නේ. එහෙම කියලා මාරේ ආපු විදිය මේ මහා සමය සූත්‍රය තියෙනවා. හරි නාට්‍යෝචිතයි. මොකද්ද කියන්නේ? ඉති තත්ත මහා සේනෝ කන්හ සේනං අපේසයි. එයාගේ සේනාව එව්වා මේක මේ වැඩේ අල කරපල්ලා කියලා. අල කරනවා කියන්නේ මොකද්ද? නැති මංගස්ථාන. වැඩේ නැති මංගස්ථාන කරන්න සෞතු කරපල්ලා කියලා. අතන සාකච්ඡාව බලන් ඉන්න බෑ දැන් මාරයට. පානිනා තලමාහච්ච සරංකත්වාන බේරවම්. පානි කියන්නේ අල්ල. මෙහෙම අල්ලෙන් එම් පොළොවට ගැහුවා. දැන් ඒ කියන්නේ දැන් කාලෙත් අපි දැකලා තියෙන හුඟක් කේන්ති ගියාම කට්ටිය මෙහෙම පොළොවට ගහනවා ඉන්න එකට ගහනවා. පානිනා තලමාහච්ච සරංකත්වාන බේරම මිලාප ගහන් ආපු විදිය තියෙනවා. දැන් මං කියන්නේ මෙතන මෙහෙම ආවට ඇත්තටම කියනවා නම් මේ රහතන් වහන්සේලාගේ 500 බලයෙන් බුදුහාමුදුරන්ගේ බලයෙන් නේසං ලෝමම් පිංජයු හාමුදුරනේ ඔගේ අවසානයේ තියෙන ගාතාව නේද? එක මයිල් ගහකට හොල්ලන්න බැරි වුණා කියලා කියනවා. මේ මොකද? මෛත්‍රී බලයේ විතරක් නෙමෙයි අර හාමුදුරුවෝ මම හිතන්නේ අර දැන් ඉස්සල්ලා කිව්ව හාමුදුරන්ගේ ප්‍රකාශනයේදී ගාතාවක් කියනකොට ගාථා කියාගෙන යනකොට එකපාරටම අර පත්‍යාවක්තර කියන අක්ෂර 8ක් බැගින් එක පාදයකට එන එකෙන් අයින් වෙලා අක්ෂර 11 දක්වා යනවා. එතකොට අර මාරු වෙලා දැනෙනවා අපිට. දැන් ඔහොම එකක් තනක් තමයි ওই පත්‍යාවක්තර වලින් යනවා. මහා සමය පත්‍යාවක්තර කියන්නේ අක්ෂර 8 යන්නේ. ඒ කියන්නේ දැන් කොහොමද පුරිමන්දිසන් දත රට්ටෝ දක්කිනේන විරුල්හකෝ. මං සාමාන්‍ය තාලට කියන්නේ දක්කිනේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්දිසං චත්තාරෝ තේ මහරජා සමන්තා චතුරෝ දිසා දද්දල්ලමානා අට්ටන්සු වනේකා පිලවත්තවේ තේ සංමායා විනෝදාසා ආගු වංචනිකා සඨා මායා කුටෙන්ඩු වේටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ චන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච ඕ දේවසූතෝච මාතලී චිත්තසේන හොම තියෙනවා. එහෙම කියන් ගිහිලා ළඟ එකපාරටම යේනාගරාජේ සහසහරಂತಿ කියලා අකුරු 11ක් දක්වා යනවා. අන්න මාරුණා. අන්න ගියා මේ පත්‍යාවක්ත වලින් ගියා මේ ත්‍රිස්ටුප් කියන එකට. අකුරු 11යි. දැන් ඒ මොකද අර ඒකෙත් තියෙන්නේ අර ඒකාකාරී ගතිය බින්දිනවා. හැබැයි හොඳ තේරුමක් දෙන්න. මේ මං කියන්නේ ඒකේ ධ්වනිය ගැන නෙවෙයි හාමුදුරුවෝ එක පෙන්නලා දුන්නා. ත්‍රිස්ටුප් එතන කියන්නේ වෙනදා නයි වෛරක්කාරයෝ පවර මාරයට හරම ඉන්න බැරි වුණාට අර පිරිත අහන්න ඇවිල්ලා හිටියා කියන්නේ ඒ වෙලාවට වෛරය අමතක කරලා පිරිත් ඇහුවලු. ඒ කියන්නේ යේ නාග රාජේ සහසා හරಂತಿ දිබ්බා දිජා පක්ඛි විසුද්ධ චක්කු වේහාසයා තේ වනමජ්ජපත්තා චිත්‍රා සුපන්නා ඉතින් තේ සංනාමානි. දැන් වෙනදා ගුරුලට ණයා හුවෙච්ච ගමන් අල්ලන් ගිහිල්ලා උස්සන් ගිහිල්ලා මරනවා. ගුරුලා නාගයාට එක්ක තරහයි. අහුණු ගමන් අල්ල මරලා දානවා. දැන් එදා එහෙම නෙවෙයිලුනේ. එදා ගුරුලා කලින් බණහගෙන ඉන්නවා දැන් මෙතන ඇවිල්ලා මහා සමේ. එනකොට ණයා එනවා අරෙන් බණහන්න.
එනකොට දැන් මොකද වෙන්නේ? ගුරුලානේ මෙතන ඉන්නේ අර ගොල්ලෝ ටිකක් මේ මොකද්ද මේ එහෙට මෙහෙට එන්න මැලි වෙනවා. සංහා උතන තියෙනව නේද? සංහා හිවාචා හි උපෞහේ අන්ත දැන් ගුරුලා කතා කරලා එන්න මේ අඩ ගහලා ගන්නවා මේ වෙනදා මේ වියේ නාගරාජයේ සහසා හරන්ති අහුවෙච්ච ගමන් අරන් යනවා. දැන් මේ සන්නාහි වාචා උපහයන්තෝ උපෞහයන්තා කියන උපෞහයන්තා මේ ඉන්න වාඩි වෙන්න. මේ කවුද දැන් අපිට මතක් වෙන්නේ පිරිත් පොළවල් බණ පොළවල් අපි දන්න එක්කෙනෙක් කරේ මතු වුණා වාඩි වෙලා ඉන්නකොට අපි පැදුරේ බණ අහන්න නේද? දන්න එක්කෙනෙකුට මේ එන්න කියලා අපි නේ මෙහෙම කරන් ඔහොම කරනවා. දැන් ඒ වගේ මේ ගුරුලා වෙන ණයාට ළඟට අඬ ගහලා ගත්තලු සංහාහි වාචාහි සන්න කියන එකේ සංස්කෘත වචනේ හඳුන්නේ ශ්ලක්ෂණ. හරි ලස්සන වචනයෙන් අමතමින්. දැන් මේ වෙන්නේ මොකද්ද? මෙතන මේ කියන්නේ මොකද්ද? පණ නැති කෙනාත් තිරිසන් සතත් මෙතන තිරස්චීනගත තිරස්චාන ඒ අය පවා මේ බුදු බලයෙන් දම් බලයෙන් සංඝ බලයෙන් මෙල්ල වෙලා මේ දමණය වෙච්ච විදිය මහා සමය සූත්‍රය ඇතුළෙම තියෙනවා. දැන් මේක තමයි මේකේ තියෙන අර ශක්තිය. මේ ඒ නිසා මේකේ තියෙන ඒ පිරිත තුල තියෙන විශේෂ ලක්ෂණ ওই සූත්‍රවල. ඒකට පුද්ගලයන්ට දැන් අපිට දකින්න සූර්ය පරිත්ත වගේ ඒවයි තියෙන්නේ අපිට ඇත්තට මම කියනවා ඕන කෙනෙකුට මම ඔය මැලේසියාවේ පහුගිය අවුරුදු 3-4 ඉස්සෙල්ලා ගිහලා මම ඇහුවා ඒගොල්ලන්ට ඕන මොකක් හරි නිතරම අර චීනායට මොකක් හරි ඉක්මනට කරදරයක් වුණාම ඉක්මනට කියන්න ගාතාවක් ඕන මොකක් හරි පොඩි එකක්. ඉතින් මං කිව්වා ඔන්න ඔය සූර්ය පරිත්තේ ඡන්ද පරිත්තේ එනවා ගාතාවක් මොකද්ද? නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං බව. දැන් ඕකේ රාහු ඇවිල්ලා හඳ අල්ලගත්තම කියපු ගාතාව. ඔය තියෙන්නේ. දැන් රාහු කියන්නේ මේ ග්‍රහලෝකයක් තමයි. නමුත් ඒක පුද්ගලත්ව ආරෝපණය කරලා තියෙන්නේ. එයා චන්ද්‍රය අල්ලගත්තයින් පස්සේ චන්ද්‍රයා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. බුදුහාමුදුරුවෝ මතක් කරලා කියන්නේ මොකද්ද? මේ නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී හැමතැනම සියලු ආකාරයෙන් කෙලෙසුන්ගෙන් තොර වෙච්ච බුදුහාමුදුරන්ට මම නමස්කාර කරලා කියනවා සම්බාධ පටිපන්නෝස්මි මට මේ කරදරයක් වෙලා තියෙනවා නේද මං කිව්වේ මැලේසියාවේ යට මං කොන්නෝක ෂෝක් කියන්න කියලා මොකද තස්ස මේ සරණම් බව මට පිහිට වෙන්න අපිට පුළුවන් මෙහි අපේ ලංකාවේ කෙනෙකුට හදිසියෙන් වාහනේ කවුරු හරි නැවැත්තුව මත දාන්න මොකක් හරි දඩයක් ගන්නටක් ගාලුව ගාතාව කිව්වනම් හරි කියන්නේ බලයක් තියෙනවනේ දැන් මේක මං කියන්නේ දැන් මැලේසියාවේ අයට ඕන ඔහොම එකක් ඕනුනේ මං කියන අයට. දැන් මෙතන රාහු චන්දිමා කියන්නේ නිතර පන්සල් ආපු එක්කෙනා දේව පුත්තේ. එතකොට සූර්ය පිරිතෙත් ওই ගාතාවම තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කළේ? බුදුහාමුදුරුවෝ කියන ඉස්සරහට ඇවිල්ලා මොකද කියන්නේ මේ මොකද හඳුනේ කී ගාතාවේ මුලේ එන්නේ අතකෝ භගවා සූර්යං දේව පුත්තං ආරබ්බ අසුර රාහුන් අසුරින්දන් ගාතයි. තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දම් පමුංචස්සු. දැන් බුදුහාඳුරන්නේ අපිට ඕව බෑ කියලා එහෙමයින් උනේ නෑ බුදුහාඳුර ඔය රාහු මේ ආමන්ත්‍රණය කළා කියන්නේ ඔය බුදුන් සරණ ගිය එක්කෙනෙක් ඔය තමුසේ අල්ලන් ඉන්නේ තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ එහෙම එක්කෙනෙක් රාහු චන්දම් පමුංචස්සු අතරපක් පමුංචස්සු දැන් ආමඳුරෝ දන්නවා පමුංචස්සු කියන්නේ ප්‍රමුංචස්ව කියන සංස්කෘත ලෝට් ලකාර ආත්මනේපද මධ්‍යම පුරුෂ ඒක වචන. ඒකට හරියන බහුවචන තමයි මේ ඉන්නේ. අතරපං කියලා කියනවා. දැන් ඒ චන්දිම දේව පුත්‍රයා අතෑරියා. දැන් අපිට නිදසුන් තියෙනවා අපේ මහා විහාරේ හිටිය අය තමන්ට කරදරයක් වුණා මේ ඡන්ද පරිත්තයම එක විදියට අරගෙන මේ ඡන්ද පිරිතේ බලෙන් මට තියෙන උදුරු දුර වේවා කියලා හිතන ගතිය. කරර ගාථා විශේෂයි ඒකේ තියෙන. සූර්ය පිරිත විතර වෙනස්. මම මේ කියන්නේ මේකේ තියෙන தত্ত্ব. සූර්ය පරිත්තේ තියෙන්නේ ඒකේ අමතර ගාතාවක් තියෙනවා. ආකෘතිය ඡන්ද පිරිතේ වගේමයි. අර රාහු නිකන් හිටියේ නෑ. තාද සූර්ය දේව පුත්‍රයා අල්ලගත්තා. අල්ලගත්තු වෙලා සූර්ය දේව පුත්‍රයාත් අර මං කිව් ගාතාවම කිව්වා. මොකද්ද? නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණානේ මට පිට වෙන්න මට මේ කරදරයකින්නේ. ටග් අන්නේ වෙලාවේ බුදුහාමුදුරුවෝ පෙර පරිදිම ගාතාවක් කියන. හැබැයි අමතර කෑල්ලකුත් කියනවා. මොකද්ද? අපි මුල් ගාථා දෙකෙන් ගෙවද්දොත් තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ. ඔය සූර්ය දේව පුත්‍රයා බුදුහාමුදුරුවෝගේ මගේ සරණ ගිහිල්ලා තියෙන්නේ.
රාහු සුරියම් පමුංචස්සු රාහු අතරපන් කියලා කියනවා. දැන් බුදුහාමුදුරු ඉස්සරහට එනවා. බුද්ධා ලෝකානුකම්පකා. බුදුහාමුදුරු ලෝකයට අනුකම්ප. ඒ කියලා සූර්ය පිරිතේ තියෙනවා අමතර ගාථා. මොකද යෝ අන්ධකාරේ තමසී අන්න ඡන්දස මාරු වෙනවා. යෝ අන්ධකාරේ තමසී පබංකරෝ. ඕක ඉන්ද්‍ර වංශා කියන වෘත්තේ අකුරු 12යි. ජගතේ ඡන්දස ඉන්ද්‍ර වංශා. වේරෝචනෝ මණ්ඩලී යුග්ගතේජෝ මහරාහොගිලි චරං අන්තලික්කේ පජං මම රාහු පමුංච සුරියං. අන්තිම පදේ තමයි ලස්සන. මොම කියලා කියනවා පජං මම රාහු පමුංච සූරියං. ඕක මගේ මිනිහෙක් අතෑරපන්. පජං මම කියන්නේ මගේ මිනිහෙක්. දැන් කලින් සැරයක් ඒක කිව්වේ නෑ. දැන් දෙවෙනි සැරෙත් අල්ලන නිසා කිව්වා ඕක මගේ මිනිහ. ඒ කියන්නේ මොකද්ද මෙතනින් ගෙන්නේ? මගේ මිනිහ කියන්නේ ඇයි? තෙරුවන් සරණ යන්නේ බුදුහාමුදුරුවන්ගේ කෙනෙක්. දැන් එතනින් අපිට මහා පණිවිඩයක් දෙනවා මේ පිරිතේ කොතනත් ආරක්ෂාව තියෙනවා. අන්න ඒකයි ඔය ඡන්ද පරිත්ත සූර්ය පරිත්ත ආවේ මේ පරිත්‍රාණ දේශනාවට පිරිත් පොතට. මොකද තෙරුවන් සරණ ගිය කෙනෙක් බුදු තෙරුවන් සිහි කරපු ගමන් කරදර වලින් නිදහස් වෙනවා කියන දේ. ඔව් දැන් අත්‍තරම දැන් පිරිත් දේශනාව පිළිබඳව සාකච්ඡා කරනකොට අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලය තුළ පිරිත පිළිබඳව අපිට තියෙන උදාහරණ. මට මතකයි දීගායු කුමාරයාගේ කතාව අවරුද්ධක යක්ෂයානේ දහම්දුරනේ. අවරුද්ධක යක්ෂයා ගින් දීගායු කුමාරයා බේරගත්ත කතාව. එතකොට වනාන්තරගත වෙච්ච භික්ෂූන් වහන්සේලා 69කට අනාරක්ෂිත බව නිසා කර්ණීයමෙත්ත සූත්‍රය දේශනා කරපු. එතන විශාලා මහනුවර තුම්බිය එක අතිශය ජනප්‍රියයි මේ කාලේ අහිවාදක රෝගය නිසා. ඉතින් ඒ වගේ මේ විවිධ පිරිත් හාමුදුරනේ මේ විවිධ ආරක්ෂාවට දැන් සර්ප ආරක්ෂාවට තියෙනවලු පිරිත්. එතකොට දේවතා ආරක්ෂාවට පිරිත් තියෙනවලු. ඒතර ගිලන් වෙලා ඉන්න අයට පිරිත් තියෙනවලු. දැන් මෙහෙම අපි අහලා තියෙනවා. මෙහෙම අපි පොඩ ලියාගෙන යමු හාමුදුරනේ ඉස්සරහට. ඔව් මෙහෙමයි. පිරිත් වල විශේෂතා තියෙනවා. අපි එකකින් පටන් ගමුකෝ. අඟුලිමාල හාමුදුරුවෝ ඇත්තටම අහිංසක හාමුදුරුවෝ. අහිංසක හාමුදුරුවෝ අඟුලිමාල වෙලා අහිංසක අඟුලිමාල වෙලා අඟුලිමාල අහිංසක වෙලා අහිංසක මහාන වෙලා. මහාන වෙලා නිවන් දැකලා. දැන් නිවන් දැක්ක කෙනා අඟුලිමාල නමින්ම යනකොට පාරේ ගල් ගහනවා, ඔළුවට වැටෙනවා, ඔළුවට වැදිලා ඔළුව තුවාල වෙලා ලේ ගලනවා. ඒ තරමට පීඩාව ඉන්න වෙලාවේ බුදුහාමුදුරුවෝට ඇවිදින්න දවසක් කියනවා අනේ බුදුහාමුදුරනේ මං එනකොට නංගි කෙනෙක් පාරේ එයාට බබෙක් හම්බ වෙන්න. බබා හම්බ වෙන්නේ මොකද්ද කරන්න කියලා මට තේරෙන්නේ. මට හරි දුකයි. මම මොකද්ද කරන්න ඕනේ? ඊපස්සේ බුදු පියාණන් වහන්සේ අඟුලිමාල හාමුදුරන්ට අහිංසක හාමුදුරන්ට කියනවා ජීවිත කාලයක් පුරාවටම කවදාක්වත් සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්ස කියලා දේශනා කරන්න. මේ සත්‍යක්‍රියා කරන්න. මම කවදාක්වත් මගේ ජීවිතේ කාටවත් හිංසාවක් කරලා නැහැ. ඒක ඇත්තනම් මේ නංගිට ඉක්මනින් බබා හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අඟුලිමාල හාමුදුරුවෝ කියනවා මං කොහොමද එහෙම කරන්නේ? යතෝ හම් බගිනේ අරියාය ජාතියා ජාතෝ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ අරියාය ජාතියා ජාතෝ. යතෝ අහං බගිනි. බගිනි කියන්නේ නංගි නේද? බගිනි නංගියේ යතෝ සොයුරිය. මේක ලස්සනට සින්දුවක් කරන්න පුළුවන්. ලස්සනට ගීතයක් කරලා චරණයෙන් විකාශය කරන්න පුළුවන්. නංගියේ මං ආර්ය ජාතියේ ඉපදිච්ච දා ඉඳලා සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා දන දන කිසිම සතෙකුගේ ප්‍රාණඝාතනයක් කරලා නැහැ. ප්‍රාණඝාතයක් මං කරලා නැහැ. ආර්ය ජාතියේ උපන්දා ඉඳලා මේ මහානකමට ආදාය. ඒක ඇත්තනම් මේ ආර්ය ජාතියේ ඉපදිච්ච දා ඉඳලා මේ මහානකමට ආදාය ඉඳලා මම කවදාකවත් සත්ත්ව ඝාතනය කරලා නැහැ. ඒක ඇත්තනම් නංගිට ඉක්මනින් බබා හම්බ වෙන්න ඕන. ඔබ ගිහින් ප්‍රාර්ථනාව කරන්න කියලා. ඒ ප්‍රාර්ථනාව කළා. ඒ ඇත්තිට දරුවා ඒ වෙලාවෙම හම්බ වුණා.
අංගුලිමාල හාමුදුරුවෝ ධම්මලා බුදුහාමුදුරුවෝ ඒ සත්‍යක්‍රියාව කරන්නේ සිය ගාණක් මිනි මරපු ගිහියෙක් පැවිදි බවට පත් කරලා. එදා ඉඳලා වජිර මහත්තයා අද දක්වා හාමුදුරුවෝ හැටියට අපි ගමේ අහිංසක උපාසකම්මලගේ දරුවෝ අහිංසක උපාසකම්මලා ගැබ්බර වුණාට පස්සේ පන්සලට එනකොට වාඩි කරවල 7 සැරයක් යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාවිජානාමි සංචිච්ච පාණං ජීවිතාවෝ රෝපේතා තේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්බස් කියලා ප්‍රාර්ථනා කරා. ඒක කියන්නේ කඩේ විවෘත කරන දවසට. ඒක කියන්නේ නෑ වෙන කිසිදු අවස්ථාවක. ඒක කියන්නේ දරුවා ප්‍රසූත කරන්න නියමිත අවස්ථාවට. 7 මාසයක් ගිය තැනේ ගැබට මාස 7ට පෙර කියන්නේ නෑ. එතකොට අඩු වයසින් අඩු මාසෙන් දරුවෝ ලැබෙන්න පුළුවන් කියලා. එච්චරට සංස්කෘතියක් ඒකත් එක්ක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ලෙඩක් දුකක් හැදිලා ගෙදර ස්වාමි පුරුෂයාට අසනීප වෙලා භාර්යාවට අසනීප වෙලා ගෙදරට නිතර අසනීපයි. ඒතර මොකද්ද කරන්නේ? ධජග්ග සූත්‍ර දේශනාව. ධජග්ගං උල්ලෝකේ යාත. ධජය කියලා කියන්නේ කොඩිය. අපේ තියෙන තෙරුවන් එකට හරි. අපේ තියෙන තෙරුවන් එකට. ඒකදී ඊසාන දෙවියෝ මේක දිග විස්තරේ තියෙනවා අපි අරුණ මහත්තයාගෙන් අහගම්මකෝ කාල වෙලා ඇතුව. ඊසාන දෙවියන්ට වෙන දෙවිවරුන්ට කොඩි දානවා. මොනවා හරි කරදරයක් වුණාම මතක් කරන්න කියනවා. අහවල් දෙයියෝ මතක් කරන්න. ඒ දෙයියෝ බැරි නම් මේ දෙයියෝ මතක් කරන්න. හරිද? ඔයාට කරදරයක් වුණොත් වරුණ ඊසාන ප්‍රජාපති. ඔයාට කරදරයක් වුණොත් සභාපතිතුමාට කතා කරන්න. සභාපතිතුමාට කතා කරලා බැරුවොත් පළාත් සභාපතිතුමාට කතා කරන්න. පළාත් සභාපතිතුමාට කතා කරන්න බැරුවොත් මන්ත්‍රීතුමාට කියන්නේ. නැත්තම් රාජ්‍ය අමාත්‍යතුමාට කියන්නේ. නැත්තම් කැබිනට් අමාත්‍යතුමාට කියන්නේ. කැබිනට් අමාත්‍යතුමාට බැන්න නිකන් ඉන්න. වෙන තමයි දැන් ඉන්නේ. ඒතර ආන් එහෙම කියනවා වගේ කියද්දී බුදු පියාණන් වහන්සේ කියනවා මාව සිහිපත් කරන්න. ධර්මයේ සිහිපත් කරන්න. සංඝයා සිහිපත් කරන්න. හඳුනන්නේ ඔබ වහන්සේ මේ දජග්ග සූත්‍රයේම හිටපු නිසා මේ මම අවසර පතනවා මේ ඔය පොතේ විදින මේ ගාථාව ලියා බඩුවල තබනු හොරු නොගනිති. මෙයින් මතුරා කකුලට කෙලගසායනු සර්පයෝ නොකති. එතකොට මෙයින් නූල් 7 පොටක් ගෙන ගැට 7ක් ගසා 108 වර මතුරා අත බඳිනු සන්නි 18 ගුණ වේ. මේ හඳුනන්නේ 349. ආයේ පරිශිෂ්ටේ දජග්ග ඔය කියන්නේ වජිර පෙන්වන්නේ මොකක්ද දන්නවද? ඒතර එහෙම පාවිච්චි කරන්න පුළුවන් තැන. හරියට පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් මෙහිමයි. මේවා ඉතිහාසයක් විසින් අපිට ලබා දීලා තියෙනවා. දැන් අපි ඔය කියනවනේ සමහර කෙනෙක් සාන්ති කරනවා. එයා සාන්ති කරන්නේ පිරිත් පොතෙන් මන්ත්‍ර නෙමෙයි කියලා. දැන් මන්ත්‍ර සහ තන්ත්‍ර කියලා જાතියක් තියෙනවනේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා කියන්නේ. අන්න එතනදී අපි ගාව තියෙනවා වජ්‍රයානීය මූලාශ්‍රයයයි ස්ථිතිය හැකි තන්ත්‍රයානීය ලක්ෂණයන්ගෙන් සමන්විත ඉතිහාසයක් තියෙනවා මේ ශාසනයට සම්බන්ධ වෙලා. ඒවැයි තමයි මේ තියෙන්නේ අදටත් තායිලන්ත තායිවාන් හොංකොං චීන වගේ රටවල ඔය කියපු යන්ත්‍ර අඳිනවා. ඒක ලොකු භූත විද්‍යාවේ ලොකු ශාස්ත්‍රයක්. දිග්ග ශාස්ත්‍රයක්. එක ඉරක් උඩ එක ඉරක් කැපෙන්න අඳින්නේ නැහැ. ඉරක් ඊට පස්සේ නවත්තලා වෙන ඉරක්. අන්න එහෙම. ඒක දිග ශාස්ත්‍රයක්. ඒක යන්ත්‍ර අඳින ශාස්ත්‍රය කියලා වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. මං කියන්නේ එහෙම ඒවා මේකේ තියෙනවා. මේකේ දැන් මේ එකක් විතරක් නෙමෙයි මේ තියෙන කුරුමිනියන් කෑ පත්‍රයක ලියලා 108ක් වතුරලා පිරිත් කරලා ඉනේ බැඳ ගන්න කියලා තියෙනවා. හාල් ගැරු තැනකින් ගල් කැට 7ක් අරගෙන එක ගලකට 4 බැගින් වතුරලා ගෙයි 4 කොනේ වතුරන්නේ කියලා තියෙනවා සමහර තැන්. මම කියන්නේ මේක තමයි අර සසුන පිරිහුණු සංඝ රජ අවදියේ ඒ කියලා කියන්නේ මහනුවර යුගය වෙනකොට පිරිත් පොත සංවර්ධනය වෙන විදිහ ආශීර්පූර්වක ආශීර් සූචක ගාථා සජ්ජායනාවේ ඉඳලා ත්‍රිවේදය චතුර්වේදයක් වන්නාසේ රිග් යජුර් ශාමන් කියන වේද ත්‍රයෙහි පාරප්‍රාප්ත බ්‍රාහ්මණ සම්ප්‍රදායක් තියෙද්දී අථර්ව වේදය කියලා 4 වෙනි වේදයක් පස්සේ කාලෙකදී හැදෙනවා.
අථර්ව වේදයේ තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙනවා අථර්ව වේදය. අථර්ව වේදෙහි එන්නේ කළු හිස තියෙන ක්‍රමීන්ද පණුවෝද සුදු හිස තියෙන පණුවෝද දත කනවා නම් ඒ දත කන දත්පණුව කනවා කියලා ඉස්සර තිබුණ එක. ආන්ගේ දත්පණ කනවා මෙතනින් දුර වේවා කියලා වන මන්තරයක් මතුරන. මේ ඉන්දියාවේ රිග් යජුර් ශාමන් කියන වේදත්‍රය පරිශීලනය කරපු බ්‍රාහ්මණයන්ගේ යම් යම් තාඩන පීඩන වලට ලක් වෙච්ච බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් තරමක බැහැරි පිරිස් තමාට වේද වීමටත් උවමනා කරන හැබැයි තමන්ගේ දෛනික අවශ්‍යතාවටත් උවමනා කරන තැනකට ගියපු සම්ප්‍රදායක් විසින් තමයි ඒවා හදලා තියෙන්නේ. මහනුවර යුගය වෙනකොට උවමනා වෙච්ච යම් යම් අවශ්‍යතා සඳහා මේ තියෙන ආගමික සම්ප්‍රදායන් වෙනස් කරගත්තා. මම තවත් චූටි කාරණාවක් කියන්නම්කෝ. ඍග්වේදයේ පුරාවටම අපේ ආචාර්ය අරුණ මහත්මයා වැඩියෙන් තියෙන්නේ ඉන්ද්‍ර සූක්ත. ඍග් වල රිච් එන ඉන්ද්‍ර සූක්ත. ඉන්ද්‍ර කියලා කියන්නේ ඉන්ද්‍ර තමයි දෙවියා. එයා මහා ඉන්ද්‍ර විච්චාම තමයි මහේන්ද්‍ර වෙන්නේ. මේ මහේන්ද්‍රන් වෙන්නෙත් එහෙම තමයි. එතකොට මේ කියාපු මහා ඉන්ද්‍ර මහේන්ද්‍ර තමයි අපි පස්සේ කාලකදී සක්‍ර කියලා කියන්නේ. ඒතර ඉන්ද්‍ර දෙවියෝ හදාගත්තේ වෛදික යුගයේ මිනිසුන් විසින් ඉන්ද්‍ර දෙවියන් හදාගෙන වන්දනා කරලා මොනවද ඉල්ලුවේ? ආයුධ. මොකටද? අසුරයන් එක්ක සටන් කරන්න. ඒතර මේ ඉන්ද්‍ර සෝමපා කියන්නේ සෝම කියලා කියන්නේ මධ්‍යසාරයක්. බීමක් වෙරි වෙන්න බොන එක. ආන් එහෙම වෙරි වෙන්න බීලා බඩ තඩි ලොකුවට ඉන්න කෙනෙක් ඉන්ද්‍ර දෙවියෝ. මං කියන්නේ මිනිස්සු ඒ වෙලාවේ හදාගත්ත තමන් අදහන පුද පූජා කරන දෙවිවරු තමන්ගේ දෛනික අවශ්‍යතාවට එදාට ඕන වුණේ යුද්ධ සඳහා ආයුධ ඉල්ලුවා දෙවියන්ගේ. නුවර යුගයේ වෙනකොට මිනිස්සුන්ට ඕන වෙච්ච මේ ශාසනික පරිහානියත් එක්ක ඒ ශාසන සම්ප්‍රදායේ ආගමික සහ දාර්ශනික කාරණා යට කරගෙන අවශ්‍යතා මත වුණා. එතනදි තමයි ගෘහාභ්‍යන්තරයේ හින යම් අර්බුදවලට සෙත් පැතුවේ. ඒත් එක්කම දරුවන්ගේ රෝගවලට වලිප්පුවට ඔය හැම දෙයකටම පිරිත පාවිච්චි කරන්නේ කොහොමද කියලා අප විසින්ම නිර්මාණය කරගත්ත කිසියම් සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදායේ ලක්ෂණ තමයි ඔය කියපු උපග්‍රන්ථයකට දාලා තියෙන්නේ. ඒවා අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ආපුවා. අර අරුණ මහත්තයා කිව්වා වගේ මේක මහ සම්ප්‍රදායක්නේ. මම දැක්කා කොඩියක් බෝධියේ එල්ලලා. මංගාවේගේ ෆොටෝ එක තියෙනවා දැනුත්. බෝධියක ඉස්සරන් තියෙනවනේ කුසුමාවතීගේ අපල දුරු වේවා කියලා කොඩි ඉල්ලනවා. ඊයේ පෙරේද මට දුක හිතුණා. බෝධින් ආස්සේ ගාව සුදු පාට කොඩියක් එල්ලලා ලොකුවට දාලා චූටි පුතා නෙගටිව් වේවා කියලා. චූටි පුතා නෙගටිව් වේවා කියලා ලියලා සුදු පාට කොඩියක් එල්ලලා මම දැක්ක චීත්තයක් ඇඳගත්ත අම්මා කෙනෙක් ඇවිදින්න 7 දවසක් බෝධි පූජා තියලා යනවා බෝධිය ගාව. මං කියන්නේ මිනිස්සු නිවන් දකින්න විතරක්ම නෙමෙයි මේවා පාවිච්චි කරන්නේ. දැන් අද වෙනකොට නෙගටිව් වෙන්නත් බෝධින්නාංශය පාවිච්චි කරනවා. නෙගටිව් වෙන්න නේනම් අපි දිගට හරහට මේ රතන සූත්‍ර සජ්ජායනාව කරන්නේ. මහා සම්ප්‍රදායක් සහිත සාම්ප්‍රදායක බරක් සහිත જાතියක් තමාගේ රැකවල උදෙසා පාවිච්චි කරන අවස්ථා මේවා. එහිඳ ඒවා නින්දා කරලා අපහාස කරලා භෞතිකවාදී දෘෂ්ටි කෝණයකින් එහෙමත් නැත්නම් මේ ඔද්දල් වෙච්ච මනසකින් මේක දිහා බලනවට වඩා මේකේ තියෙන සංස්කෘතික බර ආරක්ෂා කරගන්න තමයි මේ කටයුතු පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම දැන් සතුරු මිතුරෝ වෙන්න එතකොට තමන්ගේ පළදාව ශාස්ත්‍රීක වෙන්න තමන්ගේ ව්‍යාපාර එහෙම වෙන්න මේ පිරිත් දේශනාවන් භාවිතා කරනවා කියලා අපේ හාමුදුරු සඳහන් කරලා තිබුණා. එතකොට මේ ඒ සඳහනම
මම අරගෙන එනවා අරුණ මහත්මයා ගාවට. හාමුදුරුවෝ කිව්වා මේක පසුකාලීනව එකතු වෙච්ච උපග්‍රන්ථ කියලා. එතකොට මෙන්න මේ උපග්‍රන්ථ සහ පරිත්‍රාණ දේශනාවේ එන මේ සතර බණවර අතර තියෙන සම්බන්ධය එහෙම නැත්නම් ඒ සාම්‍ය පිළිබඳව. එහෙම නැත්නම් එතනින් විතැන් වෙලා මේක පසුකාලීනව විවිධ ආభాෂ නිසා එකතු වුණු දේවල්ද. දැන් මහා මංගල සූත්‍රයෙන් කළ හැකි හාස්කම් කියලා මේ ඉරුවා රදයට 108 වරක් තෙල් කිරි මතුරා උදය 3ක් ගන්න කියලා කියනවා. එතකොට පැන් මතුරා පිස්සන්ට පොවන්න සුව වෙයි කියලා කියනවා ගාථා වලින් බැලුවාම. එහෙම මේවා පසුකාලීනව එකතු වෙච්ච නිසා අර මූලික අදහසට හානි වුණාද? එහෙම නැත්නම් ඒ තව උපවත් වුණාද? හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය පෙන්වුවේ රතන සූත්‍රෙන්ද දජග්ග පිරිත් නේ? මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රය ඇතුළු. ඔව්. පැහැදිලිව දැන් අපි කිව්වා වගේම අර බණවර 5ක් දැන් අපි කතා කරා ත්‍රිපිටකයේ විවිධ ස්ථාන වලින් ගත්තා. පස්සේ අපි දැන් ඔය කතා කරන පරිශිෂ්ඨ හේවත් උපග්‍රන්ථ වලින් අපි දකිනවා ඒ පිරිත් වලින් අපි කලින් දැක්කේ නැති එහෙම විවිධ ඵල සඳහා මැස්සෝ අහනවට එක දේවල්. ඇත්තටම මුලින්ම කියන්න තියෙන්නේ අපි දන්නේ නැහැනේ. දැන් මම පෞද්ගලිකවම දන්නේ නැහැ ඔක කොහොම කරන්න පුළුවන්ද නැද්ද කියලා. හැබැයි අපිට එකපාර ñැක් ගන්න එක හරි නැහැ. මොකද දැන් අපේ සාමාන්‍ය ක්‍රමයක් තියෙන්නේ මොකක් හරි සයන්ස් මොකක් හරි උපාධියක් කරගන්නෝ. එක්ක මෙඩිකල් මොකක් හරි උපාධියක් කරගන්නෝ. ඒකත් ෆස්ට් ක්ලාස් එකක් නැතිව ඇති. ඕගොල්ලෝ හරි ඉස්සරහට එනවා මෙන්න මේ තියෙන දේවල් වැඩක් නැහැ කියන්නේ. මම කියන්නේ අපි නැහැයි කියනවා නම් ඕවා විශාල පරිශ්‍රණයක් කරන්න ඕන. වෙන උපාධිය තිබුණත් බෑ. ඇත්තටම මේ තරංග මෙහෙම මැස්සෝ යනවාද? එහෙම කළා බලන්න ඕන. ඉතින් මම දන්නේ ඔතන එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ කරලා බලපු අය වෙන්න ඕන වොම දාලා තියෙන්නේ. ඉතින් එහෙම මේ මං කියන්නේ විවිධ මැස්සෝ එලවන්න මොකද්ද දැන් විවිධ උපයෝගිතාවන් කිව්වා. ඉතින් ඒක හොඳයි පුළුවන් නම් දැන් සූත්‍රය පාවිච්චි වුණේ වෙන දෙයකට වුණත් දැන් එහෙම බැලුවාම වජිර මේක පේනවා කිසියම් මම මේ කියන්නේ දැන් මම පිරිත් නූලකට වැඩි දෙයක් මේකත් මේ හාමුදුරුවෝ මේ පෙරේදා අපේ ගෙදරට ආපෙලා බැඳපු එකක් අපේ සෙත් පිරිත් කියන්න මේ පිරිත් නූලකට වැඩි දෙයක් පාවිච්චියක් නැහැ මං කිව්වේ. ඒ මොකද මගේ ලොකු විශ්වාසයක් තියෙනවා තෙරුවන සහ මම නිතරම ආදරෙන් ගරු කරමින් පාවිච්චි කරන ත්‍රිපිටකය සහ අට කතා ටීකා වලින් මට අවශ්‍ය ආරක්ෂාව සැපයනවා කියලා. ඒක එහෙමම තමයි. ඒක න මම ලොකු විශ්වාසකින් ඉන්නේ. විශ්වාසයෙන් මට ප්‍රතිඵල තියෙනවා. මේ එතකොට දැන් මම අඳින පළඳින විදිය කතා බහ කරන විදිය එක පේන්නේ නැති වෙන්න පුළුවන්. මට ಜಾති කැඳුමක් අඳින්න අකමැති නෑ. අඳින්නවා අඩුයි. ඉතින් දැන් මේ ඒ උණයි කියලා මේ මම හරි තෙරුවන් පිළිබඳ බොහොම ආදරෙන් ත්‍රිපිටකයේ අට කතා ටීකා පිළිබඳ ආදරෙන් ඉන්නේ. දැන් මං කියන්නේ ඔයා කියපු එකට ගේන්න හදන්නේ පැරණි එකක්. මොකද්ද? දැන් ඔන්න දජග්ග පිරිත දැන් කතා කළානේ අපි. ඔය දජග්ග පිරිත ගත්තේ සංයුත්ත නිකායේ ගත්තේ මම සංයුත්ත නිකාය ගැනත් කලින් වැඩසටහනක් කිව්වා. සූත්‍ර 7762ක් තියෙන සංයුත්ත නිකායෙන් දජග්ග පිරිත ගත්තා. අරගෙන ඒක පිරිත් පොතේ සජ්ජායන වෙනවා. හැබැයි මේ ගත්තේ ළඟදි නෙමෙයි. හුඟක් ඉතිහාස ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ රචනා වෙනවා මිලින්ද පඤ්ඤ කියලා පොත. මේ මිලින්ද පඤ්ඤ කියන පොතේ වෙනස තමයි ත්‍රිපිටකයෙන් පස්සේ අට කතා වලට කලින් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ යේසුස් වහන්සේට වඩා වැඩිමල්. ටිකක් වැඩිමල්. මිලින්ද පඤ්ඤේ පොත වැඩිමල්. එතකොට ඒ පොතේ එනවා ඔය කන්ද පරිත්ත ආටානාටිය පරිත්ත නමින් වෙනවා. එතනින්ම පේනෝනේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉඳලා සූත්‍ර නම අයින් කරලා පරිත්ත නමින් පාවිච්චි වුණයි කියන එක. දැන් ඔය දජග්ග පිරිත පරිත්ත කියලා දැන් වෙන සංයුත්ත නිකායන දජග්ග පරිත්තය කේ අදාළ දජග්ග සූත්‍රයට අයිති අටුවාව තියෙන්නේ මේ සංයුත්ත නිකාය අට කතා ඒකනම සාරත්තප්පකාසිනිය. ඔක බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියන්නේ මහා විහාරේ මඟ පෙන්වීමෙන් ඒ අනුදැනුම ඇතිව. ඒක එනවා ලස්සන පුවතක් මේ දීඝවාපි චෛත්‍ය සුදුහුණු ගානෝ. ඒ ඉන්න වෙලාවක දහරෝ මම ඒකයි කියන සමහර වචන පාලියෙන්මයි රස විඳින්න පුළුවන් කියලා දහරෝ තරුණ එක්කෙනෙක් සමහරට පොඩි එක්කෙනෙක් එක්ක පොඩි හාමුදුරුවෙක් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොල්ලෙක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් තරුණ.
ඒගොල්ල හුණුගාමින් ඉන්නකොට එක්කෙනෙක් මේ අතනින් ගැලවිලා දැන් අර උඩම මොකක්ද කියන කොත හරියෙන් වැටිලා අර චෛත්‍ය ගර්භයේ දිගේ හූර හැලෙනවා පල්ලෙහාට. ඒක වචනේ හූර හැලෙනවා. මොකද පාලි වචනේ තියෙන්නේ බස්සති කියලා. බස්සති කියන්නේ පතති නෙමෙයි. පතති නම් මෙහෙම වැටෙනවා පොල් වැටෙනවා වගේ. හරි. දැන් මේ චෛත්‍ය ගර්භයේ දිගේ හූර හැලෙනවා මෙහෙම. රූට් එක නැවිදි රූට හැලෙනවා මන්දනේ අපි කියන්නේ දකුණු ලංකාවේ වජිරතුරු ඇති හූර හැලෙනවායි කියලා අපි කියන්නේ රූටනවා කියලා කියනවා නේ. රූටනවා. හරි මොකක් කරන්නේ එහෙම වෙනවා. මේක පාලි වචනේ බස්සති මේ වෙනවා පල්ලෙහාට. එනකොට යට ඉන්න හාමුදුරුවරු යට පල්ලෙහා. බික්කු සංඝෝ ඒගොල්ලෝ කිව්වා දජග්ග පරිත්තං ආවුසෝ මනසිකරෝහි වගේ කියනවා. එතකොට ආවුසෝ කියන ආමන්ත්‍රණය ගිහි පැවිදි ඕන කෙනෙකුට කියනවා. හාමුදුරුවරු. අපි දන්නේ නැහැ පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. තරුණ පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. දැන් පිරිමි ඒ තරුණයා කවුරු හරි මේ හූර හැලෙන එක්කෙනා මේ තප්පරයකදී මේක වෙන්නේ. නෝටම දජග්ග පරිත් කියන්නේ මොකද? දජග්ග පිරිත මතක් කරන්න. දජග්ග පිරිත කියන්නේ නෙවෙයි දජග්ග පිරිතේ බලය මතක් කරන්න. දැන් පිරිත සම්පූර්ණ ආරක්ෂා බලවේගයක් විදිහට පාවිච්චි කරනවා. පිරිත එළියට පාලියෙන්මනේ කියන්නේ යට කියන්නේ. ඔව්. ඉතින් කියුප්පහම අරයා එහෙම මතක් කරනවා මං දජග්ග පිරිත මාව රකීවා කියලා පතනවා. එහෙම වෙනකොට මොකද දැන් චේතිය ගර්භය රූටනවා. හරි හූර හැලෙනවා. හරි මොකක් කර වෙනවා. මෙහෙම වෙනකොට අර චේතිය ගර්භයෙන් එනවා ගල් දෙක. ගඩොල් දෙක. මතු වෙලා අර තරුණ හාමුදුරුවෝගේ කකුල් දෙක පිටිනවා බේරෙනවා. ගර්භයෙන් මතු වෙනවා. ඒතර කියන උපරට තා වල්ලි නිස්සේනින් ඕතාරේසු අර උඩ කද කොතේ ඉන්න කට්ටිය වැල්ලි නිමග ටක් ගාලා පල්ලෙහාට දැන් වැල්ලි නිමගේ අර එල්ලුණා විතරයි අර දෙක ආපහු යථාර්ථානමේව ගතෝ කියලා කියනවා. දැන් මේක තියෙන සංයුත්ත නිකාය අට කතාව. මේක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ඉඳලා තමයි මේක රචනා වෙන්නේ. එතකොට ඒ තරම් පස්සක් නෑ මේකේ. මම කියන්නේ පිරිත එහෙම් පිටින් ඇවිල්ලා බලවේගයක් ලෙස ඉඳමින් අපිව රකින්නවා කියන්නේ. දැන් අපි දකිනවා බුදුහාමුදුරුවෝ දැන් ඡන්දපරිත්ත සූර්යපරිත්ත ගැන කියද්දී අපි කිව්වේ පුද්ගලයෝ සජීව ගැනන බුදුහාමුදුරුවෝ එනවා තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙනුවෙන් එනවා. එතකොට දැන් ඔතන දජග්ග පිරිත පිටින් ඇවිල්ලා අපිව ආරක්ෂා කරනවා. අපි දකින ওই පරිශිෂ්ටම වජිර තියෙනවා ජින පංජර කියලා එකක්. හරිම ප්‍රසිද්ධ එකක් නේ මේ හැම රටකම. දැන් තායිලන්තේ ජින පංජරය කියනවා. එක වෙනස් කීපයක් තියෙනවා. එක වෙනසක් තමයි ඔය තායිලන්තේ ජින පංජරය එනවා අපේ ජින පංජරයේ මැද ගාතාවක් එනවා. ජින පංජරේ පටන් ගන්න උදේට කියනවා ජයාසනගතා වීරාජෙත්වා මාරංශ වාහිනී චතුසච්චාමතර සංයේ පිවින්සු නරා සභා කියලා පටන් හරි ලස්සනයි. ඒකේ මැද එනවා එකක් මේ ශ්‍රග්දරා කියන අකුරු 21 ඡන්දසින් ලියවිච්ච ශ්‍රග්දරා වෘත්තය. අකුරු 21යි ඒක තායි වල නැහැ. තායි ජින පංජරේ නැහැ. ඒක හේතුව තායි කට්ටියට ඔච්චර දිගව කියන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ හරි හිමින්නේ කියන්නේ. අපි දකිනවා දැන් ඒ තස්මින් ඉමස්මින් වගේ වචන තායි අයට කියන්න බෑ. ඒගොල්ලෝ ඒ තසමින් ඉමසමින් කියලා අර ව්‍යංජන පොකුරු වලට ස්වර ඇතුල් කරලා කියන්නේ. එතකොට මේ පේත්‍රා කීප පියුල්ස් කියලා ජර්මන් මහාචාර්යවරිය එයා මයින්ස් විශ්වවිද්‍යාලයේ මේ කවුද මේ ප්‍රොෆෙසර් කෙනෙක් මේ එයා මේ ජින පංජරේ ඉංග්‍රීසියට පරිවර්තනය කළා අපේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය බලපිටියෙත් ඇවිල්ලා තායි උලන්තේ ගිහිල්ලා වෙනස්කම් ගැන කියලා ගොඩාක් පරිශ්‍රණයක් කරපු එක්කෙනෙක්. එයා තමයි දැනට පාලි ටෙක් සොසයිටි පාලි පොත් සමාගමේ ලේකම්. ඉතින් මට සම්බන්ධයක් තියෙන මම දන්නේ ඇය මගේ ආචාර්ය උපාධියේ එක පරීක්ෂකවරියක් ඇත්තටම හරිම හොඳ කෙනෙක්. ඉතින් මට එයත් එක්ක වැඩ කරන්න හම්බුණා ජර්මන් කාන්තාව. මම කියන්නේ මේ ජින පංජරයේ එනවා පිරිත් පිටින් අරන් එහෙම් පිටින් පිරිත් එනවා. ඒ කියන්නේ දැන් අර තරුණ හාමුදුරුවෝ හරි පොඩි ළමයා හරි ප්‍රාර්ථනා කරන්නේ දජග්ග පිරිතමාව රකීවා. දැන් මේ පිරිතක් ගැන කියන්නේ ඇත්තටම පිරිත ඇතුලේ නැහැ. දජග්ග පිරිත ඇතුලේ නැහැ. පිරිත පිටින් ඇවිල්ලා රකින්න එකක්. එතන කියන්නේ තෙරුවන් සිහි කිරීම. නමුත් මුළු සමස්ත සිද්ධියම තියෙන්නේ එක අංගයක් විදියට ගන්නවා. ආරක්ෂක අංගයක් විදියට. අරගෙන ප්‍රාර්ථනා කරන ඉතිහාසය ආවා. දැන් දජග්ගේ එනවා ජින පංජරේ එනවා අපි දන්න සූත්‍රවලට අපේ ඇඟේ එක පැති කොටස් බාර කරනවා. අපිට වෙන බාර දෙන්න කෙනෙක් නැහැ. දැන් ওই ජින පංජරේ
ජින පංජරය කියන එකේ තේරුමම පංජර කියන්නේ සැකිල්ල. ජින කියන්නේ රහතන් වහන්සේලායි බුදුහාමුදුරුවෝයි. ඒ අයට එක එක පැති බාර දෙනවා. ඕන බලන්න පොඩ්ඩක්. මේ කොම් ජයාසන ගතාවීර එහෙම කියලා හදයේ අපි මැද ඉඳලා ගමු. හදයේ අනුරුද්ධෝච. හෘද වස්තුවේ අනුරුද්ධ හාමුදුරුවෝ වැඩයි. පතිට්ඨිතා බුද්ධා ඉඳලම ගත්තා. සිරේ පතිට්ඨිතා බුද්ධා ධම්මෝච තව ලෝචනේ. බුදුහාමුදුරුවෝ සිරසේ. තව ලෝචනේ. එක්ක මම ලෝචනේ ඇස් දෙකේ ධර්ම රත්නයට බාරයි මගේ ඇස් දෙක. අයි වෙන අයට බාර දුන්නම ෂුවර් නෑනේ. ඇත්තටම කියනවා. සංඝෝ පතිට්ඨිතෝ තුයිහං උරේ සබ්බ ගුණාකරෝ. සංඝ රත්නය සමස්තයක් විතියෙන් හෘද වස්තුව මේ උරේ රකිව චෙස්ට් එකත් එක්කම. හදයි අනුරුද්ධෝච. හෘද වස්තුව අනුරුද්ධ හාමුදුරුවන්ට බාරයි. සාරිපුත්තෝච දක්ඛිනේ දකුණු පැත්ත සරියුත් හාමුදුරුවන්ට බාරයි. කොණ්ඩඤ්ඤෝ පිට්ටි භාගස්මි කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ මේ පිටකොන්ද පැත්ත මේ පැත්ත කොන්ද කඩලා යන්න දෙන්න එපා කියලා. මේ මොග්ගල්ලානෝසි වාමකේ මොග්ගල්ලානෝසි වාමකේ වම් පැත්ත මුගලන් හාමුදුරුවන්ට බාරයි. අනිත් අය බුදිය ගන්නවා සිකියුරිටි දැම්මම මේ බලලා බුදිය ගන්නවා. මේව ඇවිල්ලා රහතන් වහන්සේලාට ශාරීරික කොටස් බාර දෙන එක. ආරක්ෂාව. හැබැයි මම වරදක් කරන්නේ නැහැ. මම තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා කියන තැන තමයි. එතන තමයි කොටස. එතන තමයි කොටස. නැතුව මේ ඔක්කොම කළා ඔක් කිව්වම හරියන්නේ නැහැ. ඒකනේ කිව්වේ තථාගතං අරහන්තං චන්දිමා සරණංගතෝ. ඒ සරණ ගියයි කියන්නේ වැරදි වැඩ කරන්නේ නැහැ. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. තෙරුවන් සරණ හරියට ගිහපු කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ওই මහා සමය සූත්‍රෙම. කොණ්ඩඤ්ඤෝ පිට්ටි භාගස්මින් සූර්යෝවිය කේසන්තේ පිට්ටි භාගස්මින් සූර්යෝවිය පබංකරෝ නිසින්නෝ සිරි සම්පන්නෝ සෝවිතෝ මුනි පුංගව. ඔහොම එක එක හාමුදුරුවන්ට ඇඟ බාර දෙනවා. එහෙම ඇවිල්ලා එනවා පිරිත් වලට. සූත්‍ර වලට. රතනම් පුරතෝ ආසී. ඔන්න. රතන සූත්‍රය පෙරමග ඉඳගෙන අපිව ආරක්ෂා. 121 පිටුව. රතනම් පුරතෝ ආසී. රතන සූත්‍රයේ පෙර ඉඳගෙන අපිව ආරක්ෂා කරත්වා. දක්ඛිනේ මෙත්ත සුත්තකං හරි නේද? හරි. දකුණු පැත්තෙන් මෙත්ත කරණීය මෙත්ත සූත්‍රය අපිව ආරක්ෂා කරනවා. දැන් බලන්න කෙනෙක් කියන්න පුළුවන් දජග්ගම් පච්චතෝ වාස. දැන් කෙනෙක් කියන්න පුළුවන් වජිර මෙත්ත සූත්‍රය කියන්නේ කරණීය මත්ත කුසලේන උතන තියෙන්නේ පිළිපදින්න ඕන වැඩපිළිවෙලක්. හැබැයි නමුත් මම කියන්නේ එහෙම නෙමෙයි. ඒක සමස්ත අංගයක් වශයෙන් අරගෙන මෙතන අපිට ආරක්ෂා දෙන බලවේගයක් ඉදිරියට පාවිච්චි වෙන විදියනේ. දැන් ඉතින් ඕකේ දැන් අපිට මේකට මේ කොන්න බොරු වැඩද? එහෙම බෑ. මේ මෙතෙක් ධර්මයේ හුදෙක් ඇහුවහම හුදෙක් සජ්ජායනයේ විතරක් ඇහුවහම සිත සමාධිගත වෙනවා නම් එමගින් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් නම් ඔය කියන බලව කෙන නැහැ කියන්න බෑනේ. නේ? රතනම් පුරතෝ ආසී දක්ඛිනේ මෙත්ත සුත්තකම් දජග්ගං පච්චතෝ ආසී දජග්ග සූත්‍රයේ මේ පිටිපස්ස පැත්තෙන් මේ කියන්නේ මේ තමන්ගේ මේ පැත්තෙන් එන කරදර ආරක්ෂා කරනවා. ඔව් පිටිපස්ස කියන්නේ මේ උර ඔක්කොම මේ ඇඟේ පිටිපස්ස අපිට පේන්නේ නැහැ. එතන හරි. ඔව්. ඊළඟ වාමේ අඟුලිමාලකං ආයිත් වෙනවා. වම් පැත්ත අඟුලිමාල ආරක්ෂා කරනවා. ඔන්න ඊළඟ පද දෙක ලස්සන. කන්ද මෝර පරිත්තංච ආටා නාටිය සුත්තකං ආකාසච්ඡදනං ආසී. කන්ද පිරිත මෝර පිරිත ආටා නාටිය. ඔය තුනම කන්ද මෝර පරිත්තංච ආටානාටි සුත්තකං ආකාසච්ඡදනං ආසී. ඡදන කියලා කියන්නේ වියන වහල අහසේ වියනක් වගේ ඉඳිමින් අපිව ආරක්ෂා කරත්වා. එතකොට මම මේකනේ පරිම රක්ෂණ නැති කාලේ මේක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ඉන්ෂුරන්ස්, ෆුල් ඉන්ෂුරන්ස් එකක් නේ. ෆුල් ඉන්ෂුරන්ස්. මේ අලුත් වචන දැම්මට අපි බොහොම ආදරෙන් කියන්නේ මේව ගැන. ආකාසච්ඡදනං ආසී සේසා පාකාර සංහිත. ඔය අනිත් පෙරට් ටික තියෙන්නේ. ඒවා පාකාර සංහිත. ප්‍රාකාරයක් වගේ ඉඳින්න අපිව ආරක්ෂා කරත්වා. මේක ඇවිල්ලා ඕක තමයි ජින පංජරෙන් කරන්නේ. පොඩ්ඩක් මම මේ කියන්නේ මේ ওই ජින පංජරේ අහන් ඉන්නකෝ උදේට මං කියන්නේ පොඩ්ඩක් අඩ නින්ද තමයි බාගෙට නින්ද යනවා ඇහැරෙනවා. ඒ තුලිනුත් ලැබෙනවා Tamanට දැනෙන සහනය. ඉතින් එහෙම බාර දීලා තියෙන. ඉතින් ඒක හරි. ඔయిత වඩා අපි කාටද බාර දෙන්නේ? ඇයිද දන්නවද? දජග්ග පිරිත කියනවා වෙන එවුන්ට බාර දෙන්න එපා. ඇයිද දන්නවද? වරුණ ඊසාන පජාපතිලා කියනවනේ බයක් දැනුනොත් චක්‍රයා කියනවා මේ උඹලා එනවනේ යුද්ධයට ගියයින් පස්සේ ප්‍රශ්නයක් වුණොත් මාව මගේ කොඩිය බලපල්ලා. එතකොට යම් භවිෂති භයංවා චම්බිතත්තංවා සෝ පහීසති. වේවුලන ගතිය නැති වෙනවා.
එහෙම නැත්තම් වරුණගේ හාමුදුරුවෝ පැහැදිලි කළා. ඊසානගේ පජාපතිගේ බලන්න. බුදුහාඳුරගෙන ඒ මිනිස්සු කොහෙදයිසේ මේ එහෙම බය නැතික වෙන්නේ. ඒගොල්ලෝ බීරු චම්බි උත්‍රාසි පලායි. පරාණ බයයිනේ යකෝ එකාට එක. තථාගතෝ බික්ක අරහන් සම්මා සම්බුද්ධ අභීරු. බුදුහාඳුරෝ බය නැහැ. අච්චම්බි සැලෙන්නේ නැහැ. අනුත්‍රාසි තැති ගන්නෙ නැහැ. අපලායි පෙරදිලා නැහැ, පලා ගිහිල්ලා නැහැ කවදාවත් නේ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් ආදර්ශමත් කෙනෙක් සිහි කරන්න කියලා තමයි එතන තෙරුවන් ගැන කියන්නේ. අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව බික්කවෝ අනුස්සරේත සම්බුද්ධං බයන්තුම්හාකනෝසිය. ඔයාලට ඕන තැනක බයක් සැකක් ආවොත් බුදුහාඳුරුව මතක් කරගන්න ඊතර බය නැති වෙයි. නෝචේ බුද්ධං සරෙය්‍යාත ලෝක ජෙට්ටන් නරාසබං අත ධම්මං සරෙය්‍යාත නීයානිකං සුදේසිතා. එහෙම බැරි නම් ධර්ම රත්නය. නෝච්චේ ධම්මං සරෙය්‍යාත නීයානිකං සුදේසිතං අත සංඝං සරෙය්‍යාත පුඤ්ඤක්කෙත්තං අනුත්තර. එහෙනම් තෙරුවන්. ඉතින් ඒ නිසා මේ සූත්‍ර වශයෙන් ගත්තත් ආරක්ෂා වෙන බව එනවා අපිට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඔය ගැන හදාරපු තමයි නක්ෂත්‍ර නේද? නැකත් ඒව හදාරපු අය වෙන්නේ නැති යම් යම් පරිශ්‍රණ මගින් ওই වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. හොඳයි. ඇත්තටම දැන් හම්බුනේ මේ පිරිත් පොත අතේ තියාගෙන මේ සාකච්ඡාවට මම ශ්‍රාවකෙක් විදිහට සහභාගී වෙනකොට මෙහි තියෙන බල සම්පන්න බව පිළිබඳව පුදුම අවබෝධයක් ලැබෙනවා. මම හිතන්නේ ඔබටත් එහෙමයි. ඒ අවබෝධය ලැබෙනවා ඇති. ඒ වගේම දැන පිරිත් අහන්නට පුළුවන් පරිසරය තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ අරුණ මහත්මයා මේ නිර්මාණය කරන්නේ. දැන් අපි මේ අර භෞතිකවාදී අදහස් වලින් බැහැර වෙලා මේ සාකච්ඡාවට ආවොත් එහෙම දැන් ඉස්සර හාමුදුරනේ මේ අපේ ගම්පලාත හිටිය ආච්චි කෙනෙක් වයසක අවුරුදු 70ක් 65ක් විතර අපි සෙල්ලම් කළා අතප්පයක් පොඩ්ඩක් ඇඹරිලා ගියහම අපි යන්නේ එහෙට. එහෙට ගියයින් පස්සේ ආටානාටිය සූත්‍රයෙන් තමයි මේ පොල් කිරි ටිකක් අරගෙන මේ ආටානාටිය සූත්‍රය කියලා වරු 3ක් ගියහම කියන්නේ කඩලා බිඳලා ගියලා නැත්නම් සනීප වෙනවා කියලා අපිට විශ්වාසයක් වෙනවා. අපි එහෙමයි යන්නේ. ඒතර මේ විශ්වාස අපිව ජීවත් කරා. එතකොට දැන් පිරිත් සජ්ජායනා කරනකොට අපි අර විපත්ති පටිභාය කියලා පටන් ගන්න හැමදෙන්නේ මෙන්න මේ අදහසත් එක්ක අපේ සංස්කෘතිය ගලාගෙන ගියපු ආකාරය මම හිතනවා ඔබ වහන්සේට පැහැදිලි කරන්න. ඔව් ඇත්තටම අපිට හොඳට මතක ඉතිහාසයක මේ පිරිත් පොත කොච්චරනම් මිනිස්සු පාවිච්චි කළාද? අපි ඒක කතා කරමු. මේක අමතක වේද දන්නේ නැති නිසා විපත්ති පටිභාය සබ්බ සම්පatti සිද්ධිය සබ්බ රෝග විනාශාය කියලා තමයි පිරිතට ආරාධනා කරන ගාථාවෙන්. විපත්ති පටිභාය සබ්බ සම්පatti සිද්ධිය. දැන් හොඳට බලන්න දෙකක් මෙතන කියනවා. එකක් ආරක්ෂාව, අනිත් එක නැති සෙත ගැනීම. පරිත්‍රාණ කියලා කිව්වහම කියන වචනේ තේරුම කොහෙන් ගත්තත් ආරක්ෂා වෙනවා කියලා කියන එක විතරයි. හැබැයි මේකේ හැමතැනම කියවෙනවා විපතෙන් රැකෙනවා විතරක් නෙමේ නැති සෙත ගේනවා. ඒ හින්දා සබ්බ සම්පatti සිද්ධිය. සබ්බ රෝග විනාශාය, සබ්බ දුක්ඛ විනාශාය, සබ්බ භය විනාශාය, සබ්බ රෝග විනාශාය තමයි මේ පිරිත් කියන්න ආරාධනා කරන්නේ. එතකොට මේ ඉතිහාසයේ පුරාවටම අපි මෙහිදී පාවිච්චි කළ ඉතා ලස්සන ක්‍රමෝපායන්. ඒවට කියනවා අභිචාර සහ උපචාර විධි කියලා. නූල් පාවිච්චි කළා, ජලය පාවිච්චි කළා, වැලි පාවිච්චි කළා, ගල් පාවිච්චි කළා. මේවා එකක්වත් සල්ලි වලට ගන්න ඕනේව නෙවෙයි. දැන් පිරිතක් කියලා ඉවර වුණාට පස්සේ සමහර වෙලාවට අපි දකිනවා කුඩා මුට්ටි වල යබොර දානවා. යබොර වගේම මුහුදු වැලි, කිසිවකු නොපෑගූ තැනක මුහුදු වැලි, ඒ වගේම කිරිවානා ගල් එහෙම දාලා පිරිත් පැන් ඒකට දාලා පිරිත් නූල් දාලා වහලා වලං කට්ටකින් ගේ මුළු හතරේ ආරක්ෂාව ඇති කරනවා. ඒක තමයි බෞද්ධ අපේ ආරක්ෂා ක්‍රමවේදය හැටියට පාවිච්චි වෙන්නේ. අපි සීවලී පිරිත පාවිච්චි කරනවා. සීවලී පිරිත සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතර අග්‍රයි. ඒ නිසා ලාභ ලැබෙන්න
අපි පාවිච්චි කරන්නේ සීවලී පිරිත. ජය පිරිත පාවිච්චි කරනවා විවෘත කිරීම කරන අවස්ථාවලදී යම් යම් ව්‍යාපාරික ආයතන ව්‍යවෘත කරද්දී. ලංකාවේ අපිටම ආවේනික පිරිත් ටිකකුත් මේකේ තියෙන බවට තව සාක්ෂි කීපයක් තියෙනවා. දැන් ඇනවුම් පිරිත කියලා පිරිතක් තියෙනවා. ඇනවුම් කියලා කියන වචනේ පාලි වචනයක් නෙමෙයි. පාලි වචනයක හල් මයන්නකින් ඉවර වෙන්න විදිහක් නැහැ. ඇනවුම් පාලි වචනයක් නෙමෙයි. නෑ. ඇනවුම් පිරිත සිංහලනේ. එතකොට මේ ඇනවුම ආඥා කිරීම තනිකරම සිංහල පිරිතක්. සිංහලෙන් හදා මොකද නම සිංහල පිරිත පාලි. වැසි පිරිත කියලා පිරිතක් තියෙනවා. වැසි කියන්නේ සිංහල වචනයක්. ගිනි පිරිත නම් ගිනි කියලා වචනයක් තියෙනවා පාලි වචන. අග්ගි තියෙනවා අග්නිත් තියෙනවා ගිනිත් තියෙනවා. එහෙම තියෙනවා. මම කියන්නේ සිංහලම වචන තියෙන පිරිතුත් තියෙනවා. ඒ කියලා කියන එකෙන් අදහස් කරන්නේ අනිත් කාරණාව තමයි වජිර මහත්තයා ඉස්සරලා මේකේ මතුරන්න කියලා තියෙන දේවල් ගැන තියෙන උපග්‍රන්ථය කිව්වනේ. මට සිංහල කියනවා වඳුරෝ චුට්ටක් මතක කරන්න මොන කතාව මතක් වුණා. මේ සිංහල කියන්නේ අපේ හදවතත් එක්ක සමීපුණාමනේ. මේ දැන් ඔය කුලියාපිටියේ කිරින්දව පැත්තේ මගේ විශ්වවිද්‍යාලය අපි යාළුවන් ගෙදර ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ ඉතින් මටත් එක ගෙදර කියලා තියෙනවා. මං ඒතර 4 වෙනි අවුරුද්දේ ඉගෙන ගනිමින් හිටි ශිෂ්‍යයෙක් මේ ගිහි පිරිත් ටිකක් කියමුද පුතේ කියලා යාළුවගේ තාත්තා. ඉතින් ඒගොල්ලෝ හරි හොඳට ඒව සද්දාවෙන් කියනවා. අර දැන් හඳුන එක එක පිරිත්තර වෙලා කියනව නේද? මම මේ සිංහල ආభాසය කියන්නේ. ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු. සබ්බ භයෝ විනස්සතු. තව සබ්බ දුක්ඛං විනස්සතු. තුනක් දැන් ඒ ගිහි පිරිත් කියන ඒ කණ්ඩායම හරි හොඳ මිනිස්සු. ඒගොල්ලෝ ඇත්තටම හොඳ වැඩිහිටියෝ. ඒගොල්ලෝ 4ක් කියනවා. දැන් කියන්නේ ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු කියලා ඒගොල්ලෝ වටාපත පාවිච්චි කරන්නේ නැහැ. අර හාමුදුරුවෝ නිසා ඒගොල්ලෝ අර පොඩි මෙහෙම නැමිච්ච වගේ පොඩි පෑන් එකක් වගේ පාවිච්චි කරනවා. ඒකල අර පිරිත් කියන්නේ යම් කෙනෙකුට මේ පැත්තට මෙහෙම සෙට් කරන ඕන එක. ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු 1යි. ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු 2යි. ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු. අපි දැන් හාමුදුරුවෝ කියන්නේ 3 විතරයි. එහෙ ගහනවා 4 වෙනි එක. දුක්ඛ භය රෝග. එහෙ ගහනවා ඒතේන සච්ච වජ්ජේන සියලු රෝගෝ විනස්සතු කියලා. යන්න මේ සියලු කියන එක සිංහල. මොකද මේගොල්ලෝ පාලි දන්නේ නැති අහිංසක මිනිස්සු. පාලි දන්නේ නැති අහිංසක මිනිස්සු. සද්දා භක්තියක් තියෙනවා. දැන් ඒගොල්ලෝ සබ්බ රෝග සබ්බ බය කියලා සබ්බ දුක්ඛ කියලා ඕකට අහු වෙන්නේ නැති මොකක් හරි ලෙඩක් තිබුණොත් ෂුවර් නැහැනේ කොච්චර උනා සිංහල හුරු එකනේ. ඒ අර සියලු එකෙන් ගහලා යනෝනේ ආ යරවයින් මොනවා වුණත් සියලු රෝග වල සමහර සයිඩ් කන්නාඩියෙන් බල බැරි තන මෙහෙම හැරිලත් බලන්නේ වාහන එනවද කියලා සයිඩ් කන්නාඩිය ෂුවර් නැති වුණා. ඒ වගේ එහෙම අමුතු අංග එකතු වෙනවා අපේ සංස්කෘතියේ. ඒ 4ක් ගහනවා. කුලියාපිටිය හැමතැනම මන් දන්නේ ඒක ඔය මං කියන පළාතේ මේ බලන් ඉඳලා බණිත් දන්නේ නැහැ වැඩසටහන මේ ඇත්ත මේ කියන්නේ මගේ හොඳ යාළුවෝ. සියලු රෝගෝ. ඒ ඇත්තටම සබ්බ කියන්නේ සියලු තමයි. නම ෂුවර් නෑ. ඒ කියන්නේ සබ්බ හදිසියෙන් සබ් එකට අහු වෙන්නේ නැති ලෙඩක් තිබුණොත් ලෙඩේනේ. ඒ නිසා සියලු එකෙන් කියලා 4ක් ගහනවා. මේ භාවිතයේ තියෙන තමන්ට හුරු වචන. දැන් හාමුදුරු පැහැදිලි කරමින් හිටි කියන්න හැදුවේ. ඔව් මතුරුන කතාව හාමුදුරු කිව්වේ. ඔව් මතුරුන කතාව. ඒ මතුරද්දී මොනවටද මතුරන්න කියලා හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් මොනවට මතුරන්නද මහ පිරිතේ ඉඳලා දජග්ග හරහා ඔය සීල පිරිත් කියලා තියෙන්නේ. එක්කෝ වසංගත රෝගවලට, එක්කෝ කෘෂි කර්මාන්තය සඳහා මීයන්ගෙන් උකුණන්ගෙන් බේර ගන්න හරි. එහෙම නැත්තම් ගවයන්ගේ ආරක්ෂාව සහ ගවයන්ගේ පළදා වැඩිවීම සඳහා මේ සියල්ලම බලපුවම කෘෂිකාර්මික ජීවන එදිනෙදා ජන ජීවිතය. ජන ජීවිතය කියන ගොවි ජන ජීවිතයක. ගොවි ජන ජීවිතයක වසංගත රෝගවලින් මිදිලා ගොවිතැන බත හරියට කරගෙන ඒ කියන්නේ තමන්ගේ ගොවිතැනට ක්‍රමීන්ගෙන් එකක් මොකක් හරි උපද්‍රවයක් තියෙනවා නම් ඒත් මතුරලා ඉහිඳ පිරිත් තියෙනවා. ක්‍රමිනාශක වෙනුවට වලනාශක වෙනුවට මේ තියෙන්නේ මේ අර එන්නත් ගහනවා වගේ එකක් තියෙනවා වසංගත රෝග වලින් මිදෙන්න. රතන සූත්‍රයේ තියෙනවා මේ ગાථා දෙකක්. වසංගත රෝග වලින් මිදෙන්න 108 වාරයක් මතුරන්න කියලා තියෙනවා. මං කියන මේ සංඛ්‍යා විද්‍යාව කියලා විද්‍යාවකුත් තියෙනවා. එහෙම තිබිච්ච මේ තන්ත්‍රයානීය වජ්‍රයානීය සියලු ලක්ෂණත් එක්ක බද්ධ වෙච්ච කාරණා හැටියට තමයි මේ ජාතික සංස්කෘතික මූලයන් එක්ක බද්ධ වෙච්ච ඉතිහාසයක හැඩරුව මතු වෙනවා
මේ පිරිත් සහ පිරිත් මැතිරීම කියලා කියන එක සජ්ජායනානේ මේකට කියන්නේ. ඒකට කියන්නේ මතුරනවා කියලා. මතුරනවා එකයි සජ්ජායනා එකයි වෙනස්. එහෙමයි. මතුරනකොට අනේ බුදුන් සමාගතන මුල්මානේ අන්තර කියලා. අනේ එහෙම මතුරන්නේ. ඒ මතුරන්නේ. මතුරනකොට කාණේ සුසුන කරණීය මද්ද කුසලේන අන්දන් සම්දම් පදං අපිට දක්ව යෝජස මුදුවන දිවාන සන්තුස්ස කෝච සුබරෝච එහෙම මතුරන්නේ. ඔව්. සජ්ජායනාව නෙවෙයි. එහෙමයි. සජ්ජායනාවේදී ස්පීඩ් එක අඩුයි සවුන්ඩ් එක වැඩි. මතුරද්දි ස්පීඩ් එක වැඩි සවුන්ඩ් එක අඩුයි. වේගය වැඩි සද්ද අඩුයි මතුරද්දි වේගය වැඩි සද්ද වැඩි වේගය අඩුයි සජ්ජායනාවේදී. ඔව්. හම්දුනේ දැන් එහෙම සඳහන් කරාම මේ ශ්‍රද්ධාවේ දැන් මම ඊළඟ අදහසක් ගන්න වෙලාව මදි වෙයි කියලා මම මේ ප්‍රශ්නෙටම ඈඳන්න උත්සාහ කරන්නේ මේ ශ්‍රද්ධාව කොයිතරම් දුරට වැදගත්ද පිරිතේ බල ආනිසංස වෙන්නේ කියන්නේ දැන් අර හොඳයි අහපු එක මේවා සැදැහැසිතින් මිසක් මිත්‍යා දෘෂ්ටික මානයකින් හදාරන්න බෑ. ඒක නිසා මිත්‍යා දෘෂ්ටිකව මේවා භෞතිකවාදී භෞතිකයෙන් ඔළුව උද්දල් වෙච්ච නරක මනසකින් එහෙමත් නැත්නම් විවේචනාත්මක දෘෂ්ටියකින් ඔය ඇතැම් ඔය මොකද්ද කොම්රිට්තුමාලා වැනි ඇතැම් අය මේ දිහාවේ තාමත්ම නරක දෘෂ්ටියකින් බලමින් නම් මේ වැඩේ ශ්‍රද්ධාව ලබන්න බෑ. ඒක හරියට බේත් ගන්නවා වගේම තමයි. දොස්තර මහත්තයාගෙන් බේත් තරන් දොස්තර මහත්තයාටත් බැන ඇවිදින්න බිව්වට පරිසම් වෙන්නෙත් නැතුව පත්තියක් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ එකක් ශ්‍රද්ධා කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? විශ්වාසය. හද දැන් මේ පිරිතෙන් ආරක්ෂා වෙන කෙනා පිළිබඳව හොයා බලනකොට අර මේ මිලින්ද රජුරු අහපු ප්‍රශ්නෙත් තියෙනවානේ අරුණ මහත්මයා මේකනේ. මේ පිරිත හැමෝටම ගැලපෙනවද? පිරිතෙන් හැමෝටම ආරක්ෂා වෙන්න පුළුවන්ද? එතකොට මේ කවුද පිරිතෙන් ආරක්ෂා වෙන්නේ? මෙන්න මෙතෙන්ට අපි යමුනුත් මම හිතන හොඳ අවසරයක්. එතන මිලින්ද පඤ්ඤෙම කිව්වොත් ඒ කර්මවල ආවරණේ තියෙන මිනිස්සුන්ට ඔය වැඩේ සිද්ධ වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ දැන් හුඟා බරපතල අයට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හුඟා බරපතල අකුසල් කරපු අයට විශාල පෞකාරයන්ට ඔක හරියන්නේ නැහැ. ලෝක අපරාධකාරයෝ මේ මොනවද මේ දහස් ගණන් අයට විස දේවල් ශරීරගත කළා මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන් එහෙම මිනිස්සුන්ට ඒ වයින් පළ දෙන්නේ නැහැ පිරිත් කිව්වට. හැබැයි එහෙම නැති පුද්ගලයින්ට මිලින්ද පඤ්ඤයට අනුවම කිව්වොත් එහෙම නැති පුද්ගලයින්ට පිරිත තියෙනවා. දැන් අර වේලිච්ච දණ්ඩට වතුරක් කරා මෙතන මිලින්ද පඤ්ඤය කියන උදාහරණ තමයි වේලිච්ච දණ්ඩට වතුරක් කරාට ඒක පැලවෙන්නේ. හැබැයි අමු කෝටුවක් ඒක ඒ ජීවගුණේ තියෙන ඒකට වතුර එක් කිරීමෙන් දලු දානවා. ඒ වගේ අර ඒක තමයි කියන්නේ ඉතින් සරලවම අර තෙරුවන් සරණ ගිය කෙනාගේ තෙරුවන් සරණ ගියා කියන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා ගෙදර යනවා කියන එක නෙමෙයි. තෙරුවන් සරණ ගියපු කෙනා සාමාන්‍ය මිනිස්සුયો. දැන් අපිට හමු වෙනවා එහෙම එක්කෙනෙක් ගැන මහානාම ශාක්‍ය තෙරුවන් සරණ ගියපු කෙනෙක්. එයා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩලා තියෙනවා. හැබැයි එයාගේ තියෙන වැරදි සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ සමාජයේ ඉන්න මිනිස්සු වගේ තමයි මහානාම ශාක්‍යයත්. ඉතින් දැන් මහානාම ශාක්‍යයට ප්‍රශ්නයක් වුණා. එයා විහාරයට ඇවිල්ලා තෙරුවන් සිහිපත් කරගෙන ඔක්කොම කරගෙන බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වර්ධනය කරමින් ගෙදරට යනකොට ආපහු යනකොට මගදී කරදර එනවා. දැන් පාරේ බණ අහලා යනකොට පාරේ මිනිස්සු දන්නේ නැහනේ මිනිහා බණ අහලා බණ ඇඟේ පේන්නේ නැහනේ මොන භාවනාව කරලාවද කියලා පේන්නේ නැහැ. ඉතින් අපේ එකදා බන්තේනපි රතේන සමාගමිස්සාම සමහර දවසට බ්‍රේක් නැති වාහන එනවා ඇඟේ හැප්පෙන්න. භ්‍රාන්ත වෙච්ච රත එනවා. අපේ එකදා බන්තේනපි ගෝණේන සමාගමිස්සා ගොන්නු අනින්න එනවා. දැන් ඔය මම දැකලා තියෙනවා මේ විශාල පාරේ අයිනේ යන ගොන්නු ඉන්නේ. මිනිස්සුන්ට ටිකක් පැනලා ඉන්නවා. ඉතින් ඔය වගේ ඉන්දියාවේ ගොන්නු බහුලයි. නේ ගව සම්පත හරියට අදහන් රට. අපේ එකදා බන්තේනපි පුරිසේන සමාගමිස්සාම සමහර දවසට බීපුද දන්නේ භ්‍රාන්ත වෙච්ච මිනිස්සු ඇඟට එනවා. ඉතින් ওই තත්ත්වේ නිසා මට නම් හඳුනේ ඒ වෙලාවට නම් තස්ස මයම් බන්තේ නස්සතේව බුද්ධගත සති. ඒ වෙලාවට මට බුද්ධ අර වර්ධනය කරමින් ආව බුද්ධගත සතිය අමතක වෙනවා. ධම්මගත සතිය අමතක වෙනවා. ඒ වෙලාවට ඉතින් මම ඒවට සුදුසු විදියට ක්‍රියාත්මක වෙනවා. කවුද මේ කියන්නේ? මහා නාම. මට ප්‍රශ්නේ තියෙන්නේ අර මං කරපු හොඳ ටික නැති වෙයිද කියලා. දැන් එතෙන්දී කියන්නේ එහෙම වෙන්නේ නැහැ ඔය වෙලාවකවත්.
දැන් මේ ඇත්තටම මහා නාම කියලා කියන්නේ මේ අපි වෙන කවුරුවත් නෙමෙයි මිනිස්සේ ඇත්ත කතා කරනවා. දැන් අපි කියන්නේ එයා කියනවා හොඳත් කරනවා. එයාගේ අතින් සමහර වෙලාවට සමාජින යම් දේවල් වලට ප්‍රතික්‍රියා කරන්න සිද්ධ වෙනවා. දැන් එහෙම නැතු ඉන්න බැහැ නේ කෙනෙකුට. එතකොට පිරිතේ බලය තියෙන ඔන්න වගේ මිනිස්සෙන්ට ඒ කියන්නේ වැරදි සිද්ධ වෙන එක සාමාන්‍ය ස්වරූපයක්. නමුත් ඒවා ඍජු කරගනිමින් තෙරුවන් පිළිබඳ ඇදහිමින් ජීවත් වෙන පුද්ගලයාට පිරිතේ බලය තියෙනවා. ඒ බව අපිට පේනවා. දැන් ඔය කවුද මේ මෙතෙක් අපිට ආවා වජිර ඔතන එක පිරිතක් ගිරිමානන්ද. එතන ගිරිමානන්ද ආමුදුරු රහත් වෙලා හිටියේ නෑනේ. එතකොට කියන්නේ මොකද හොඳටම ලෙඩ අමාරුයි. සෙල්ලන්නේ නෑ. අපි දැන් වගේ කාලෙක තියෙන ලෙඩක් බලමුකෝ. දුක්ඛිතෝ බාලහගිලානෝ. ඊට පස්සේ මොකද කියන්නේ දස සංඥා වර්ග 10ක් කියන ඕක ගිහිල්ලා කියන්න කියනවා. ගිහිල්ලා කිව්වම සනීප වෙයි කියනවා. දැන් එතන කෙනෙක් කිව්වොත් ඒ ගිරිමානන්ද සූත්‍රයේ ඉන්නේ අනිච්ච සංඥා, අසුභ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒවා බොහොම ගැඹුරු ධර්ම කාරණා. ඒවා පිළිපදින්න ඕන තමයි. නමුත් පිළිපදින්න නෙමෙයි ඇසීමෙනුත් බලයක් එනවා. දැන් එතන ගිරිමානන්ද හඳුරු ලෙඩේ සනීපුණා. ඒ අතරේ මං කියන්න ගියේ එක සංඥාවක් තමයි මේ දස සංඥා අතරේ විරාග සංඥා කියන්නේ මුකුත් නෙවෙයි නිර්වාණය. ඒතන් සන්තං දැන් ඔයා බලන්න විරාග සංඥා කියන්නේ මොකද්ද කියලා ගිරිමානන්ද සූත්‍රේ. ඒතන් සන්තං ඒතන් පණීතං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කෝ විරාගෝ නිබ්බාණං. මේ නිර්වාණය ගැන කියන්නේ. ඒතකොට මේ නිර්වාණයේ අනුභූතිය නෑ ගිරිමානන්ද හාමුදුරන්ට. නමුත් ඒක අහනකොට ඒක අහලා විතරක් නිර්වාණය පිළිබඳ විස්තරය අහලා ඇතුළුව දස සංඥා අහලා උන්වහන්සේ ලෙඩින් සනීපුණා. එතනින් පේන්නේ නිවැරදිව ජීවත් වෙන තෙරුවන් අදහන අයට පිරිතෙන් ආශිර්වාදය ආරක්ෂාව සෙත් සාන්තිය තියෙනවා. අපි ඊටාම වටින සාකච්ඡාවකට ප්‍රවේශ වුණා. මම හිතන්නේ පිරිත් ශ්‍රවණය එහෙම නැත්නම් පිරිත් ශ්‍රවණය කිරීමෙන් අනුහස් බලාපොරොත්තු වෙනවා නම් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා. ඉතින් ඒ ශ්‍රද්ධාවේ පිහිටා තමයි එහි සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ එයින් ඇතිවන්නේ කුමක්ද? එයින් ඵල ලබන්නේ කොහොමද කියන කාරණයක් ශ්‍රද්ධාවෙන් ආම්දුරනේ අර ඇවතුම් පැවතුම් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න බැරුණා. ඇත්තටම මේ අපිට ඇවතුම් සම්ප්‍රදායක් තියෙනවානේ පිරිත් ශ්‍රවණය කරන්න ඉස්සෙල්ලා උපචාර අභිචාර විදි තියෙනවානේ. ඉතින් අපිට ඒ පිළිබඳවත් ඔබ හොයා බලන්න. ඇත්තටම ඒ අභිචාර උපචාර විදි හරියට අනුගමනය කරලා පිරිත් ශ්‍රවණය කිරීමෙන් ඇතිවන ආනුභාවය පිළිබඳව සොයා බලන්න ඔබට බාර කරමින් අපිට අද සාකච්ඡාවට හමාරසට අහන තබන්න අපි ඔබෙන් අවසර ඉල්ලා සිටිනවා. අපි අද ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේදී සාකච්ඡා කළේ පිරිත් සජ්ජායනය පිළිබඳව. සාකච්ඡා මාලා දෙකක අවසානයක් විදියට අපි ඒ සඳහා වැඩම වදාළ ඉන්දුරාගාරයේ ශ්‍රී ජේතවනාරාමාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත සහ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවය ආචාර්ය මේ මොහොතේ පිරිනමනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අරුණ කීර්ති ගමගේ මහත්මයාටත් ආයුබෝවන් කියමින් අපේ ගෞරවය පිරිනමනවා. ඉතින් ඔබටත් පිරිතේ බලයෙන් පිරිත් අනුහසින් ආශිර්වාද ලබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් රටට ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන නිමා කරන්නට අවසර ඉල්ලා සිටිනවා.